අපි එකතු වෙන්නේ පස්වෙනි පාඩමේ සංසරණය සතුන්ගේ සංසරණය. හරි. ඔප තියෙනවා. පස්වෙනි පාඩමේ සත්වයා පාඩමේ සතුන්ගේ සංසරණය අපි මේකේ එක වීඩියෝ එකක් කළා. කලින් ඔයගලන්ට ඒක කලින් වීඩියෝ එක විදිහට ඒක ඇති බලන්න ලිස්ට් එකේ. ඒකේ සංසරණය ඒකදී අපි කතා කරා සත්ව ලෝකයේ සංසරණ පද්ධති තියෙන්නේ කොහොමද කියන එකත් ඒ වගේම මානව සංසරණ පද්ධතිය සකස් වෙලා තියෙන ආකාරය ඊට පස්සේ හෘදේ ව්‍යුහය වසා පද්ධතිය හා රුධිර සංසරණ පද්ධතිය සැකස්ම මේකෙදි දල වශයෙන් සාකච්ඡා කරා. මේකෙදි අපි එන්නේ තවත් එක්තරා ඒ මානව දැන් අපි සත්ත්වයන්ගේ සංසරණය කතා කරන්නේ නැහැ. ඊට පස්සේ මානව සංසරණ පද්ධතියේ ආශ්‍රිතව හෘදේ ආශ්‍රිතව තියෙන ක්‍රියාවලිය කීපයක් ගැන මේකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන්. ඒ සංසරණය part 2 විදියට මේක අපි සඳහන් කරනවා. ඊළඟට සංසරණේ part 3 එකකුත් එනවා. ඒක ටිකක් දිග කොටසක්. ඒ නිසා. හොඳයි. ඒ අනුව පළවෙනි එකේදී අපි ගන්න මාතෘකාව තමයි හෘදයේ සන්නයන පද්ධතිය. ඒ කියන්නේ දැන් අනෙකුත් අවයවවල එක්ක සාපේක්ෂව ගත්තයින් පස්සේ හෘදයට තියෙන සුවිශේෂී ලක්ෂණයක් තමයි එයා තමන්ම ආවේග නිෂ්පාදනය කරගන්නවා එයාගේ ක්‍රියාකාරීත්වය සඳහා. ආමාශය වගේ ගත්තොත් ආමාශයට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එකට සංඥා සපයන්නේ ස්නායු පද්ධතිය මගින්. දෙහි එකටම සකස් වෙච්ච පද්ධතියක් ස්නායු පද්ධතිය කියලා කියන්නේ. මොළය සුෂුම්නාවේ ආශ්‍රිතව සකස් වෙලා තියෙන පද්ධතිය තමයි ස්නායු පද්ධතිය. ඒතකොට ස්නායු පද්ධතිය තමයි අනිකුත් සියලුම අවයව පටක ඒවට ඒ සෛල දක්වාම තමන් කරන්නේ මොකද්ද කියන එකට ආවේග සපයන්නේ ස්නායු පද්ධතිය. නමුත් හෘදයේ තියෙන විශේෂත්වයක් තමයි එයා ස්නායු පද්ධතිය බලපෑමකින් තොරව එයා තමන්ම හෘදය විසින්ම ආවේග ජනනය කිරීම හා එයාගේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීම එයා සිද්ධ කරනවා. ඒ අනුව මේ පද්ධතිය ගැන තමයි අපි අවධානය යොමු කරන්නේ. මේ පද්ධතිය කොහොමද ක්‍රියාත්මක කරන්නේ ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න. මේකට තමයි කියන්නේ හෘදයේ සන්නයන පද්ධතිය කියලා. ස්නායු හෝමෝන වල බලපෑමකින් තොරව එයා තමන්ම ස්වායත්තව. හරි කොහොමද? ස්වායත්තව. එහෙනම් අපි වචනයක් තියෙනවනේ. ඒ කියන්නේ වෙන දේවල් මත රඳා පවතින්නේ නැතුව හරි ස්වායත්තව එයා තමන්ගේ ක්‍රියාකාරීත්වය ආවේග ජනනය කරලා පවත්වා ගන්නවා. නමුත් මෙහෙම ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න එයාට බලපෑමක් අවශ්‍ය නැහැ ස්නායු හෝමෝන. නමුත් සමහරක් වෙලාවට ඔය අනුවේගී ප්‍රත්‍යානුවේගී අපි අහලා ඇති ඕගොල්ලෝ අහලා නැතත් අපි ඉස්සරහට තව වැඩි කාලයක් නොගිහිල්ලා ඒ පාඩම් පටන් ගන්නවා ස්නායු පාඩමට අදාළව සහ මේ ස්නායු පද්ධතිය දාලා තියෙනවා මේවා දාලා තියෙනවා හරි වීඩියෝස් දාලා දැන් ඒව කරලා ඉවරයි ස්නායු පද්ධතියට අදාළව ඒ කොටස් සම්පූර්ණලා තියෙනවා ඒකට දැන් හදිසිය කෙනෙකුට අවශ්‍ය නම් ඒ වීඩියෝස් බලන්න අවකාශය ඔයගලන්ට තියෙනවා නොවේගී ප්‍රත්‍යානුවේගී ස්නායු කියන මොනවද කියන එක එනවා මෙන්න මේ ස්නායු සහ ඇඩ්‍රිනලින් කියන්නේ මේ හෝමෝනයක් හරි ඇඩ්‍රිනලින් තයිරොක්සින් වගේ සමහරක් හෝමෝන මගින් ක්‍රියාත්මක වෙනවා මේ හෘදයේ තියෙන සන්නායක පද්ධතියට බලපෑම් කරන්න. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යනවා කියන එක එකක් බලපෑම් කරනවා කියන එක එකක්. මෙයාලා කවුරුන් නැති වුණත් හෘදයට පුළුවන් තමන්ගේ ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න. නමුත් මෙයාලා මගින් සමහරක් වෙලාවට ඒ ක්‍රියාකාරීත්වය වැඩි හෝ අඩු කිරීම. ඒකයි බලපානවා කියන්නේ බලපෑම් කරනවා කියන්නේ ඒකයි. ඒ ක්‍රියාකාරීත්වය වැඩි හෝ අඩු කිරීම වගේ ක්‍රියාවලි සිද්ධ කරන්න ඔය මේකට අපි කියනවා පොදුවේ පාරාන්ති ස්නායු පද්ධතියේ තියෙන කොටස් ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා. ඒතර ඒකේ අනුවේගී ප්‍රත්‍යානුවේගී කොටස් සහ මේ වගේ සමහරක් හෝමෝන බලපෑම් කරනවා අර ස්වායත්තව තියෙන සන්නායක පද්ධතියට බලපෑම් කරන්නේ නැත්නම් වැඩි හෝ අඩු කරනවා. හරි ඒකේ වෙතත් මෙයා කොමාරි ඒ ස්වායත්තව හොඳ සන්නායක පද්ධතියකින් විශේෂී වූ පද්ධතියකින් යුක්තයි. මේ පද්ධතිය අපි කියනවා මෙන්න මේ කොටස් ටිකෙන් සමන්විතයි කියලා. SA ගැටේ. එහෙම නැත්නම් මේකට කියනවා සයනෝ හර් කර්ණික ගැටේ. මොකද්ද? සයනෝ හර් කර්ණික ගැටේ. SA ගැටේ කියන එකට තව නමක්. හරි. ඒක මම ලියන්නේ නැහැ. ඔයගොල්ලෝ දාගන්න නෝට් එකට. ඊට පස්සේ AV ගැටේ. මොන ගැටේද? AV. හරි. TV නෙමෙයි AV ගැටේ. AV කියන්නේ ඒකේ අනිත් නම තව නමක් වුණා කියන්න පුළුවන් කර්ණික කෝෂික ගැටය කියලා.
මොකක්ද කර්ණික කෝෂික ගැටේ. දැන් කර්ණිකා කෝෂිකා කියන එක අවබෝධයක් තියෙනවා. මොකද අපි හෘද ව්‍යුහය කරලා තියෙනවා. ඊට පස්සේ ආපහු කර්ණික කෝෂික කලඹ. හරි කලඹ කියලා කියන මල් කලඹ කියන්නේ කලඹ. ඊට පස්සේ කලඹෙහි ශාඛා. එන කලඹ බෙදෙනවා. හරි කොටස් දෙකකට අපි පැහැදිලි කරගමු ඉස්සරහට. කලඹෙහි ශාඛා ආපහු පර්කින්ජේ තන්තු. පර්කින්ජේ තන්තු. ඒ අමුතු නමක් තියෙන්නේ. ඒ කියන්නේ ඒක හොයාගත්තු විද්‍යාඥයා පර්කින්ජේ හරි. ඒ විද්‍යාඥයාගේ නමින් තමයි නම් කරලා තියෙන්නේ. මෙහෙම නමක් ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව මෙන්න මේ සන්නායක පද්ධතිය හෘදයේ සන්නායක පද්ධතිය සමන්විත වෙනවා මෙන්න මේ කියන කොටස් වලින්. ඒගොල්ලෝ සන්නායක පද්ධතියේ විභාගයට ලියන්න ආව ප්‍රශ්නයක් කියලා හිතාගෙන මේ වීඩියෝ එක බලන්න. ඒකෙදි ඔයගොල්ලෝ මේ සියලුම නම් සඳහන් කළ යුතුයි. ඒ වගේම SA ගැටයට කියන අනිත් නම මොකද්ද? සයන වර්ගකරණික ගැටය. තව නමක් තියෙනවා. ඒක නම් ලියන්න තමයි මම ඉඳ තියාගත්තේ. හරි. ගතිකරය. ගතිකරය. හරි. ගතිකරය කියලාත් මෙයාට කියනවා. යනවා SA ගැටයට නම් තුනයි. හරි. SA ගැටය, සයන වර්ගකරණික ගැටය, ගතිකරය. මේකට දෙකයි. AV ගැටය එහෙම නැත්නම් කර්ණික කෝෂික ගැටය. ඊට පස්සේ කලඹේ ශාඛා සහ පර්කින්ජේ තන්තු. දැන් මේ මම රූප සටහනක් ඇදලා තියෙනවා. ඒතර මේ රූප සටහනත් අත්‍යවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට සන්නාය පද්ධතිය ආවොත් මම හිතන්නේ බොහෝ විට මේකට ලකුණු දෙයි කියලා. නමුත් අඳින එක වඩා හොඳයි කෝකටත්. හරි. මේක අඳින්න අනිවාර්යෙන් හරි. සන්නාය පද්ධතිය ආවොත් අනිවාර්යෙන් ඕගොල්ලෝ මේක අඳින්න. මොකද පරණ මාකින් කෙසේ වෙතත් මේකට ගොඩක් මාකින් අඩුයි ඇවිල්ලා තියෙනවා. කෙසේ හෝ මේක රූප සටහන අඳින්න. ඒතකොට වඩා හොඳයි. ලොකුවට හෘදේ අඳින්න ඕනෙත් නැහැ. හෘදේ අනිත් කොටස් ටික. මේ සන්නායක පද්ධතිය මාක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අනුව. ඒතර මේ තියෙන්නේ ඔය සන්නායක පද්ධතියේ තියෙන කොටස් ටික තමයි මම ඇඳලා තියෙන ප්‍රධාන වශයෙන් ඔය නිල් පාටින් ඇඳලා තියෙන ඒ ටික. හරි. මේවා නෑ. හරි. මේවා මම කළු පාටින් අඳින්නකො මේ තියෙන රුධිර නාල. හරි. මේ මොකද්ද? අදර මහා ශිලාව, මේ උත්තර මහා ශිලාව. පූර්ව මහා ශිලාව. හරි. එයano මෙන්න මෙතන තමයි ඔය ගතිකරය. එහෙම නැත්නම් අපි SA ගැටය කියලා නම් කරපු එක මේ තියෙන්නේ SA ගැටය. ඊට පස්සේ මේ තියෙන්නේ AV ගැටය. මේ. ඊට පස්සේ මේ තියෙන්නේ කලඹ. කර්ණික කෝෂික කලඹ කියලා කිව්වේ. මේ තියෙන්නේ. මේ තියෙන කලඹෙහි ශාඛා. ඔය ශාඛන වෙලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ තන්තු ජාලයට තමයි අපි කියන්නේ පර්කින්ජේ තන්තු ජාලය කියලා. කියන්නේ මෙහෙම දෙයක් වෙන්නේ මේ තියෙන මොන කර්ණිකාවද? දකුණු කර්ණිකාව. දකුණු කර්ණිකාවේ උත්තර ප්‍රදේශයට වෙන්න SA ගැටය තියෙනවා. ඊට පස්සේ ඒකේ අදර ප්‍රදේශයට වෙන්න AV ගැටය තියෙනවා. AV ගැටයත් එක්කම පටන් ගන්නවා මොකද්ද? කලඹ. කලඹ මෙහෙම යනවා. කලඹ යන්නේ කොහෙන්ද? මේකට කියන්නේ මොකක් කියලාද? මේ කළු පාටින් තියෙන මේ බිත්තිය වගේ එකට කෝෂිකා දෙක වෙන් කරන ව්‍යුහයට අපි කියනවා ආවාරය. ඒ කෝෂිකා දෙක අතර ආවාරය ඔස්සේ ගමන් කරනවා මේ කලඹ. ඊට පස්සේ කලඹ ටිකක් දුර ගිය ගමන් එයා ශාඛනය වෙනවා. දෙකකට බෙදෙනවා. ඒතර මේ ශාඛා දෙක තමයි ඊට පස්සේ හදන්නේ මොකද්ද? පර්කින්ජේ තන්තු ජාලය. සැකැස්ම ඔය විදිහයි. හරි. ඔය සන්නායක පද්ධතියේ සැකැස්ම ඔය ආකාර වෙනවා. හරි. ඊට පස්සේ අපි එක එකක් මේ පද්ධතියට අදාළව සන්නායක පද්ධතියට අදාළව එක එකක් ගැන පොඩ්ඩක් විශේෂයෙන් දැනගන්න ඕන. මුලින්ම SA ගැටය මේ. SA ගැටේ පිහිටන්නේ කොහෙද? ඒක මුලින්ම අපි දැනගන්න ඕන. මේවා මේ මොනවද දැන් මේ සන්නායක දැන් අපි කිව්වා මේ හෘදය තුලමයි තියෙන්නේ කිව්වා. ඒ වගේම මේවා ස්නායු නෙමෙයි කියලා කිව්වනේ. හෘදයෙන්මයි හටගෙන තියෙන්නේ. අපි මේවට කියන්නේ විශේෂණය වූ සෛල. ඒ කියන්නේ හෘද බිත්තිය. ඒ කියන්නේ හෘද බිත්තිය මොනවද තියෙනවා කිව්වේ? හෘද පේශිනේ. හෘද පේශි හැදලා තියෙන්නේ හෘද පේශි සෛල වලින්. හෘද සෛල වලින්. ඒවැම විශේෂිත වූ සෛල විදිහට තමයි මේ සන්නායක පද්ධතිය ක්‍රියා කරන්නේ. ඒ කියන්නේ ඒ ගැටේ හැදලා තියෙන්නේ හෘද පේශි සෛල වලින්ම විශේෂණය වූ යම් සෛල කාණ්ඩයක් විසින්. හරි. යනවා අනිත් ඒවාත් එහෙමයි. ඒතර මෙයා තියෙන්නේ කොහෙද? SA ගැටේ අපි කියන්නේ දකුණු කර්ණිකාවේ. මේ තියෙන දකුණු කර්ණිකාවේ
ඉහළට වන්නට ඉහළ ප්‍රදේශයේ මෙන්න මෙතන. ඒ කියන්නේ මේ මම මේ රුධිර නාලයත් ඇඳලා තියෙන්නේ උත්තර මහා ශිරාව. නැත්නම් පූර්ව මහා ශිරාව විවෘත වන ස්ථානය. කියන්නේ දැන් ත්‍රිමාන ව්‍යුහයේ මෙතන අඳින්න සාපේක්ෂව අමාරු වෙන්නේ. දැන් ඒතර මගේ අත කියලා හිතුවොත් කර්ණිකා බිත්තියක්. ඒතර මේ හරියෙන් තමයි අපි කියමුකෝ විවෘත වෙන්නේ කියලා උත්තර මහා ශිරාව හෘදය ඇතුළට බටයක් වගේ මෙහෙම ගහලා තියෙනවා. ඒතර මේක මෙතනින් විවෘත වෙනවා. හරි හිතා ගන්න එක හරි. ඒතර මේ හරිය වගේ දැන් මේ හරියේ විවෘත වීම තියෙනවා නම් ඒ ළඟින්ම ඒ ආසන්නයේම වගේ තියෙනවා මොකද්ද? S එකට. අන්න ඒක තමයි ඔය කියන්නේ. යනවා මෙතනින් විවෘත වෙනවා නම් ඒ හරියම ඒ ආසන්නයට වන්නට තියෙනවා කරගත් කර. එහෙනම් තියන්නේ කොහෙද කියලා අපි කිව්වොත් කියන්නේ මෙමයයි දකුණු කර්ණිකාවේ හෘද බිත්තිය. කොයි හෘද බිත්තියද? කොයි හරියද? දකුණු කර්ණිකාවේ හෘද බිත්තිය කිව්වට මේ ඔක්කොමයි තියෙන්නේ. හෘද බිත්තිය කොහෙද? උත්තර මහා ශිරාව විවෘත වන ස්ථානයට ආසන්න. SA ගැටේ පවතී. එහෙම කිව්වනම් හරි. දැන් මේ SA ගැටේ මගින් තමයි යා විශේෂණය වෙච්ච සෛල ස්කන්ධයක් කියලා අපි කිව්වා. ඒතර හෘද ගතිකරය කියනවා කියලා ඒවත් අපි කියලා තියෙනවා. මේ SA ගැටේ මගින් තමයි අපි කියන්නේ හෘදයේ මේ ස්නායු ආවේග ආරම්භ කිරීම. හරි ආවේග නිපද වීම ආරම්භ කරන්නේ මෙයා. ආරම්භය හා රිද්මයානුකූල චලනය. නැත්නම් සංකෝචන. හරි. අන්නේ රිද්මයානුකූල සංකෝචන පවත්වා ගන්නේ කවුරු මගින්ද? SA ගැටේ මගින්. හරිද? ඒ කියන්නේ ආවේග ආරම්භ කරන්න මුල් වතාවට SA ගැටය. ඒ වගේම ඒක ඊට පස්සේ දිගටම පවත්වා ගැනීමටත් එයා දායක වෙනවා. අකණ්ඩව පවත්වා ගැනීමට. ස්වායත්තව තමන් ස්වයන් සිද්ධවමයි ඒ ආවේග නිකුත් කරන්නේ කාගේවත් බලපෑමකින් නෙමෙයි. හරි. දැන් මේකට ආවේග නිපදවන්නෙත් එයා ඒක පවත්වා ගන්නෙත් එයා. මේ SA ගැටයට තමයි මේ දෙන්න. ඒ කියන්නේ කවුද? මේ පද්ධතිය ස්වයන් සාධක ස්නායු පද්ධතිය තියෙන අනුවේගී ප්‍රත්‍යානුවේගී තන්තු එහෙම නැත්නම් ඇඩ්‍රිනලින් හෝමෝන. ඒවා බලපාන්නේ ප්‍රධාන වශයෙන් මෙයාට. අනිත් තැන් වලට නෙමෙයි ප්‍රධාන වශයෙන්ම SA ගැටයට තමයි ඒගොල්ලෝ බලපෑම ඇති කරන්නේ. ඒ නිසා අපි SA ගැටය ගැන කියද්දි විශේෂයෙන් කියන්න ඕනේ SA ගැටේ ක්‍රියාකාරීත්වයට. දැන් ක්‍රියාකාරීත්වය ආරම්භ කරලා රිද්මයානුකූල සංකෝචනය පවත්වා ගන්නවා. ඒතර ඒ පවත්වා ගන්නකොට ඒ අතරමැද්දට මේගොල්ලෝ සම්බන්ධ වෙනවා ඒ ක්‍රියාකාරීත්වය වැඩි හෝ අඩු කරන්න නැත්නම් බලපෑම් ඇති කරන්න. ඒත් ඔන්න කතාරිය තමයි SA ගැටයට අදාළව කියන්න තියෙන්නේ. ඊට පස්සේ AV ගැටය. AV ගැටයට අදාළව ලොකු දෙයක් කියන්න නැහැ. ඒක පිහිටීම. පිහිටීම කොහෙද AV ගැටේ? ඒකක් තියෙන්නේ දකුණු කර්ණිකාවේ. දකුණු කර්ණිකාවේ මෙන්න මෙතන. මේකට මොකක්ද කියන්නේ? මේකත් ආවාරයක්. ඒකට අපි කියනවා කර්ණිකාන්තර ආවාරය කියලා. හරි කර්ණිකාන්තර ආවාරය. එතකොට අන්න එහෙම අපි කියන්නේ කොහොමද? දකුණු කර්ණිකාවේ පහළට වන්නට කර්ණිකාන්තර ආවාරය අසල. මෙයා තිබ්බ කොහෙද? උත්තර මහා ශිරාව උත්තනාසනය අසල මේ ස්ථානය අසල. මෙයා ඉන්නේ කොහෙද? කර්ණිකාන්තර ආවාරය. කර්ණිකා දෙක වෙන් කරන ආවාරය අතර අසල තමයි AV ගැටේ පිහිටන්නේ. ඒකත් හෘද බිත්තිය මතම තමයි. හෘද බිත්තිය මත දකුණු කර්ණිකාවේ පහළට වන්නට කර්ණිකාන්තර ආවාරයේ අසල මෙයා පිහිටනවා. මෙයාගේ ප්‍රධානම කාර්යය තමයි දැන් මෙයා ආවේග නිපදවනවා. නිපදවලා මෙහෙම මේ බිත්තිය පතුරවනවා ඒවා. බිත්තියේ තියෙන සෛල පටලහරා දැන් ආවේගය ඇති කරායින් පස්සේ ආවේගය ගමන් කරන්න පුළුවන් නේ. ඕනෙම සෛලයක පටලයක් කරා ගමන් කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. හරි. එතකොට මේ පේශි සෛල ඔස්සේ මොනවා යනවද? ආවේගය යනවා. ආවේග ගිහිල්ලා ඒක සම්ප්‍රේෂණය වෙනවා කාටද? AV ගැටේ. එහෙනම් SA ගැටේ මගින් ලබා දෙන ආවේග ග්‍රහණය කරගන්නේ ලබා ගන්න ප්‍රධාන වශයෙන්ම කවුද? AV ගැටේ මගින්. ඒ හෘදයේ ඉතුරු පල්ලෙහා කොටස් වලට ගෙනියන්න එපායි. දැන් කර්ණිකාවල සංකෝචනයේ SA ගැටේට තියාගන්න පුළුවන්. නමුත් කෝෂිකාවලට එහෙම එයාට යවන්න හැකියාවක් නැහැ. එයා ඒ වැඩේ කරන්නේ කවුද? AV ගැටේ සහ ඒ කලම්බ ශාඛා මගින්. ඒ අනුව මෙයාගේ නාමය ඇති කරන ආවේග ලබා ගන්නවා කවුද? AV ගැටේ.
ඒතර AV ගැට ඒක ලබාගෙන එයා පල්ලෙහාට සම්ප්‍රේෂණය කිරීමයි එතන කරන්නේ. ඒකේ විශේෂ දෙයක් නැහැ. පල්ලෙහාට කියන්නේ කෝෂිකාව වෙත. ඊට පස්සේ අපි එනවා කලඹ. නැත්නම් මේකට අපි කියනවා හිස් ගොනුව කියලා. ඒකට තව නමක් තියෙනවා. හරි. මොන ගොනුවද? හිස් ගොනුව. ඇයි එහෙම කියන්නේ? ඒකත් නමක්. හරි. ඒක ඒ හොයාගත්තු අයගේ දැන් මේ සන්නායන පද්ධතියත් එක්කෙනෙක් නෙමේ කොටස් එක එක්කෙනා හොයාගෙන තියෙනවා. ඒතකොට හිස්ගේ ගොනුව නැත්නම් හිස් ගොනුව කියලා ඔය කර්ණීය කෝෂික කලඹට අපිට කියන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේ මෙතන ඉඳලා මේ කොටසනේ. ඒතර මේක ප්‍රධාන වශයෙන් තියෙන්නේ තන්තු ස්කන්ධයක්. හරි. කර්ණීය කෝෂික ගොනුව කියන්නේ තන්තු ස්කන්ධයක්. ඒක ප්‍රධාන වශයෙන් ගමන් කරනවා AV ගැටේ ඉඳලා කෝෂිකා දෙසට මොකක් කරාද දැන් යන්නේ? කලින් අරක තිබ්බේ කර්ණිකාන්තර ආවරණය. දැන් මේකට අපිට නම් කරන්න පුළුවන් වුණා කෝෂිකාන්තර ආවාරය කියලා. එහෙනම් කෝෂිකා අතර තියෙන ආවාරය. ඒ කෝෂිකාන්තර ආවාරය හරහා මොනක ගමන් කරනවද? ගොනුව. හරි. AV ගොනුව නැත්නම් කර්ණික කෝෂික ගොනුව කලඹ ගමන් කරනවා. මේ විදිහට මේ තියෙන්නේ. මෙන්න මෙතන මම මේ රවුමක් වගේ ඉඳලා තියෙන එක ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ. මෙතන තියෙනවා පොඩ්ඩක් අර මුදුවක් වගේ. හරි. එහෙනම් ගොනුව ගමන් කරා නිකම්ම නිකම් මෙහෙම නෙමෙයි. හරි. මෙහෙම AV ගැටේ තියෙනවා. මෙහෙම නිකම්ම ගිහිල්ලා බෙදෙනවා නෙමෙයි. මුදුවක් වගේ හරහා තන්තු මේකත් මේ පද්ධතියටම සම්බන්ධ එකක්. හරි. මෙහෙම ගිහිල්ලා මෙහෙම එයාගේ ගොනුව හදලා ඊට පස්සේ ගොනුවෙන් මේ විදිහේ නිකන් අර මුදුවක් වගේ අපිට දකින්න පුළුවන් වෙනවා කෝෂිකාන්තර ආවාරයේ මුල් හරියට වෙනකොට ඒ මේ මුදුවගේ එකෙන් පස්සේ තමයි මෙයා බෙදෙන්නේ. එහෙනම් එහෙමත් අපි ඒක ඔයගොල්ලෝ මාකින් එකේ ලියනකොට අනිවාර්යෙන් එහෙම නම් කරන්න. හරිද? කෝෂිකාන්තර ආවාරයේ ඉහළ ප්‍රදේශේ පූර්ව ප්‍රදේශයට වන්නට කර්ණික කෝෂික ගොනුව මොකක් කරාද? මුදුවක් කරා. තන්තුමේ මුදුවක් කරා පැමිණ මොකක් වෙනවද? වම් හා දකුණු ලෙස ශාකනය වෙනවා කියලා. හරි. වම් හා දකුණු ලෙස ශාකනය වෙච්ච ගුණව තමයි දැන් අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ එහෙම ශාකනය වෙලා එයා මේ කෝෂිකාවල පූර්ව කෙළවර දක්වා ගමන් කරනවා අග්‍රේ. හරි. අග්‍රේ දක්වා ගමන් කරනවා කෝෂිකාවල අග්‍රේ දක්වා ගමන් කරලා ආපහු ඉහළට එනවා. ඒ කියන්නේ මෙහෙමයි. හරි. මේ ඇවිල්ලා තියෙන්නේ. මේ දක්වා ඇවිල්ලා ආපහු මේ ඉහළට මෙයා ගමන් කරනවා. ඒ කෝෂිකා වලට යන්න එපා. කෝෂිකා වල ප්‍රමාණය ටිකක් වැඩි. හරි. කර්ණිකා පොඩි ප්‍රමාණයක්. මෙයා ඊට වඩා ටිකක් ප්‍රමාණය වැඩි විශාලයි. ඒ නිසා කෝෂිකා බිත්තියට අනික කෝෂිකා බිත්තිය ඇති කරන්න ඕනේ සංකෝචනය ගොඩක් ප්‍රබලයි. ඒ නිසා යන්තම් නිකන් කෙන්දක් වගේ ගිහිල්ලා හරියන්නේ නැහැ. හොඳට ස්නායු තන්තු බෙදිලා ගමන් කරන්න ඕනේ පද්ධතියක් විදිහට. ඒ අනුව මෙතන කෝෂිකාවට ඒ විදිහට අග්‍රේ දෙසට ඇවිල්ලා මොකක්ද එන්නේ දැන්? ශාඛාව එනවා. ශාඛා ආ බෙදෙනවා පර්කින්ජේ තන්තු විදිහට. එහෙනම් මේ තන්තු ජාලය හරි අග්‍රේ දෙසට ඇවිල්ලා ඊට පස්සේ ආපහු ඉහළට ගමන් කරනවා බිත්තිය හරහා කෝෂිකා බිත්තිය හරහා. හරි වෙන වෙලා පර්කින්ජේ තන්තු වෙනවා. AV ගුණ ශාඛා සහ පර්කින්ජේ තන්තු AV ගැටේ සිට මයෝකාඩියමේ අග්‍රය දක්වා විද්‍යුත් ආවේග සම්ප්‍රේෂණය කරනවා. අග්‍රය දක්වා ඒවා ගමන් කරලා ඊට පස්සේ ආපහු මේ යන ව්‍යුහයත් ඔයගොල්ලෝ දක්වන්න ඕනේ. එතනින් මොකක් වෙනවද? කෝෂිකාවල සංකෝචනය ඇති වෙනවා. දැන් අවසානයේ දැන් මේ සනාය පද්ධතිය අවසానයි. පද්ධතිය අවසානයේ ඔයගොල්ලෝ කියන්න ඕනේ මේ SA ගැටේ මගින් ඇති කරන මේ ආවේග නිසා කර්ණිකා සංකෝචනය ඒකේ AV ගැටේ AV ගුණව සහ පර්කින්ජේ තන්තු මගින් ඇති කරන්නා වූ ආවේග නිසා කෝෂිකාවල සංකෝචනය සිද්ධ වෙනවා කියලා. ඒත් එතනින් සන්නායන පද්ධතිය අවසන්. හරි. ඒ අනුව හෘදේ සන්නායන පද්ධතිය අවසන්යි. ඊට පස්සේ ඊළඟ මාතෘකාව තමයි දැන් මම හෘදේ සන්නායන පද්ධතියත් එහෙමම තියාගත්තා. මොකද ඊළඟ කොටසට අපිට මේක ඕන වෙනවා. ඊළඟ කොටස මොකද්ද? හෘද චක්‍රය. හෘද චක්‍රය තමයි ඊළඟට අපි කතා කරන්න යන්නේ. කොහොමද හෘද ස්පන්දනයක් සිද්ධ වෙන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවනේ හෘද ස්පන්දනය කියලා අර ඩබ් ඩබ් කියලා ඔයගොල්ලෝ කියන්නේ. ඒ ශබ්දයෙන් එනවා හෘද ස්පන්දනය. මේ මාත් කියලා බලපුවම ඒක දැනෙනවා. සමහරව
එහෙම හෘද ස්පන්දනය දැනෙනවා කියලා පෙන්වන්න මේ පැත්තට තියාගන්න ඕනේ. එහෙම නෙමෙයි වම් පැත්තට බරවයි හෘදේ තියෙන්නේ. දැන් කොහොම හරි මේ හෘද ස්පන්දනය වෙන්නේ මෙන්න මේ වගේ ආකාරයකට මුලින්ම කර්ණිකා ඊට පස්සේ කෝෂිකා. හරි? ඊට පස්සේ දෙන්නම ඉහිල් වෙලා අපව පොඩි වෙලාවක් ඉන්නවා. ඉහිල් වෙච්ච ඉන්ටර්වල් එකක් වගේ ගන්නවා. අපව කර්ණිකා වලින් පටන් ගන්නවා. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා මුලින්ම S1 ගැටේනේ ආවේග නිකුත් කිරීම ආරම්භ කරන්නේ. එහෙනම් එතනින් කෙලිම කර්ණිකා සංකෝචනය වෙනවා. කර්ණිකා සංකෝචනය වෙලා ඒවා ඉහිල් වෙන අතරම කෝෂිකා සංකෝචනය සිද්ධ වෙනවා. හරි? ඊට පස්සේ කෝෂිකා ඉහිල් වෙලා පොඩි වෙලාවක් නිශ්චලව ඉන්නවා. හෘදය මොකද සංකෝචන දක්වන්නේ නැතුව ආයේ කර්ණිකා පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට යන චක්‍රීය ව්‍යුහයන් තියෙන ඒ නිසා තමයි මොකක් කියන්නේද? හෘද චක්‍රය කියලා කියන්නේ. නැත්තම් වැඩේ හරියන්නේ නැහැ. එකපාරක් මේක සංකෝචන වෙලා නැවතුනොත් එහෙමත් නවතින වෙලාවට. එතකොට ඉතින් ඊළඟ ආත්මේ තමයි ඉපදෙන්නේ. එතකොට ඔන්න ඔය හෘද චක්‍රය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක අපි බලන්න කලින් මුලින්ම අපි දැනගන්න ඕනේ හෘද චක්‍රය කියන්නේ මොකක්ද? හෘද චක්‍රය යන කුමක්ද කියලා අහුවොත් මොකක්ද ඔයගොල්ලෝ ලියන්න ඕනේ. ඒක දැන් මෙහෙම කියනවා. එක් පූර්ණ හෘද ස්පන්දනයකදී සිදුවන්නා වූ සිදුවීම් මාලාව. සිදුවීම් අනුපිළිවෙල. හරි? තමයි අපි කියන්නේ හෘද චක්‍රය කියලා. හරි? එක් පූර්ණ හෘද ස්පන්දනයකදී සිදුවන සිදුවීම් අනුපිළිවෙල. හරි? තමයි අපි කියන්නේ හෘද චක්‍රය කියලා. දැන් ප්‍රධාන වශයෙන්ම හරි මේකෙදි මුළුමනින් හෘදය රුධිරයෙන් පිරී යාම සහ හෘදය මගින් එක ස්පන්දනයක් කරලා රුධිරය පොම්ප කිරීමක් සිද්ධ කරනවා. ඒක නිස්පන්දනයකින් වෙන්නේ. ප්‍රධාන වශයෙන් මේකේ කාලය ගත්තාම අර මම කිව්ව කරුණු ටික එක්ක තප්පර 0.8ක් වගේ කාලයක් ගත වෙනවා. හරි. ඒක ගොඩක් වේගවත් මේක. මම කිව්වේ මොකද්ද කලින්? කර්ණිකා සංකෝචනය වෙලා ඊට පස්සේ කෝෂිකා සංකෝචනය වෙලා ඔය ක්‍රියාවලිය වෙන්නේ. ඊට පස්සේ රෙහිල් වෙලක් තියෙනවා කියු ටික. නිශ්චලව ඉන්නවා. යා ඉන්ටර්වල් එකක් ගන්නවා. ඒතර ඔය ඊට පස්සේනේ ආයේ කර්ණිකා වලට එන්නේ. කර්ණිකා සංකෝචනයට. ඒතර ඒ දක්වා කාලය. එකපාරක් කර්ණිකා සංකෝචනය වෙලා ආපහු කර්ණිකා සංකෝචනය වෙන්න ගත වන කාලය 0.8ක් කියලා අපි නම් කරනවා. ඒතර ඒ අතරතුර සිදුවන සිදුවීම් තමයි හෘද චක්‍රය කියලා අපි අධ්‍යයනය කරන්නේ. මේකේ ප්‍රධාන වශයෙන්ම හෘද චක්‍රය අපිට තියෙනවා කොටස් තුනක්. එකක් තමයි කර්ණිකා ආකුංචය. කර්ණිකා ආකුංචය ඊළඟට කෝෂිකා ආකුංචය සහ පූර්ණ හෘද විස්තරය. කර්ණිකා ආකුංචය, කෝෂිකා ආකුංචය සහ පූර්ණ හෘද විස්තර අවධිය. හරි. ඔන්න ඔය කියන ප්‍රධාන අදියර තුනකින් මේක සමන්විත වෙනවා හෘද චක්‍රයක් එක චක්‍රයක් සලකපුවම. මේකට කාලය ගත 0.8යි කිව්වා. ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් හරි සාමාන්‍යයෙන් අපි ගත්තාම වැඩිහිටි නිරෝගී කෙනෙකුගේ විනාඩියකට මේකම අයින්නවා. දැන් මේකෙම අයින්න බෑ තප්පර 0.8ක් අපිට අයින්න බෑනේ. ඒ නිසා අපි විනාඩියකදී 1 මිනිත් වලදී කොච්චරක් ස්පන්දන සිදු වෙන්න ඕනේද කියලා ගත්තයින් පස්සේ අපි කියනවා ඒක 60-80ක් ප්‍රමාණයක් කියලා. ඒක වෙනස් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට හරි. සාමාන්‍යයෙන් විවේකීව ඉන්නේ නිරෝගී වැඩිහිටි කෙනෙකුගේ තමයි මේක අපි නම් කරන්නේ මේ විදිහට. මේක අපිට තවදුරටත් ඕනනම් මධ්‍යම නගයක් විදිහට 72යි කියලා ගන්න පුළුවන්. හරි. ස්පන්දන වේගය අපිට 60-80 කියන එක කෙනෙකුට මදි නම් ඒක පරාසය වැඩි කියලා කිව්වොත් එහෙම බැරි වෙලා හරි. එහෙමත් බෑ හරියටම ඕනේ කිව්වොත් 72ක් පමණ. හරි. ආසන්න වශයෙන් ඔයාගේ ගොඩක් කෙනෙකුගේ තියෙනවා. මේක 70 වෙන්න පුළුවන් 75 වෙන්න පුළුවන්. එහෙම වුණොත් දැන් මැරෙන්න ළඟයි කියලා හිතන්න එපා. හරි ඒක සාමාන්‍ය අගයක්. හරි පරාසයක් තමයි අපි දීලා තියෙන්නේ. හරි 60-80. එහෙනම් ගැටලුවක් නැහැ සාමාන්‍ය බොහෝ විට. ඒ අනුව මෙන්න මේ කරුණු ටික අපි මූලිකව දැනගන්න ඕනේ. ඊට පස්සේ තව ඔතෙන්දිම කියන්න ඕන කතාවක් තියෙනවා. මේක පොඩ්ඩක් විශේෂයෙන් දැනගන්න ආඝාත පරිමාව කියලා. ඒක පොතේ තියෙනවා. ඒ නිසා මම මෙතෙන්දි මේක කියනවා. මේ මෙතෙන්දි මෙහෙමයි දැන් පොතේ ඔයගොල්ලන්ගේ සඳහන් කරලා තියෙන නෝට් එකේ එක් සංකෝචනයකදී කෝෂිකා මගින් පොම්ප කරන ලබන රුධිර පරිමාව ආඝාත පරිමාව ලෙස හැඳින්වෙනවා. හෘදයේ එක්පාරක් සංකෝචනය වෙනකොට කෝෂිකා මගින් හරිද
පොම්ප කරන ලබන රුධිර පරිමාව කියලා. කෝෂිකා මගින් පොම්ප කරන රුධිර පරිමාව කියලා කියපුවාම මේ කෝෂිකා වලට විවෘත වෙනවනේ රුධිර නාල දෙකක් ප්‍රධාන වශයෙන්. දකුණු කෝෂිකාවට කුකුෂීය දමනීය, වම් කෝෂිකාවට සංස්ථානික දමනීය. ඒ යනවා කෝෂිකා මගින් පොම්ප කරන කිව්වොත් ඔය දෙකෙන්ම පොම්ප කරන එක අපිට ගන්න වෙනවනේ. හැබැයි ආඝාත පරිමාව මේ ස්ට්‍රෝක් වොලියුම් එක කියලා කියන්නේ ඔයගොල්ලෝ සර්ච් කරලා හරි බලන්න. හරි මේක තියෙන්නේ මෙහෙමයි left ventricle එකකින්. ඒ කියන්නේ වම් කෝෂිකාව මගින් සංස්ථානික සංසරණයට ඇතුළත් කරන රුධිරයේ පරිමාව තමයි ආඝාත පරිමාව කියන්නේ හරි අත්දැකීම වෙන්නේ. දැන් පොතේ තියෙන කෝෂිකා කිව්වම මේක අසම්පූර්ණයි. මේකට තව කැලලා එකතු වෙන මොන කෝෂිකාවද? වම් කෝෂිකාව. මෙයා තමයි සලකන්නේ ප්‍රධාන වශයෙන්. හරි මොකද අපේ සංස්ථානික සංසරණයට ඒක මත තමයි අපි අපේන අපිට බෑනේ මේ පෙනහළු වලට යන එකක් අපිට වැදගත් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට රුධිර පීඩනයමයි ඉන්නේ හැම දෙයක්ම වෙන්නේ අපි සංස්ථානික සංසරණය මගින්. අපි මේ මත තියලා පල්ස් රේට් එක බලනවා කියලා කියන්නේ නාඩි බලනවා කියන්නේ ඒ බලන්නේ මොකද්ද? සංස්ථානික මේක බලන්නේ හරිද? මෙයා මගින් නැති කරන පීඩනය මෙයා මගින් නැති කරන පීඩනය වෙනසක් තියෙනවා. මෙයාගේ බිත්ති ගණකන් නෝ සංස්ථානික සංසරණයෙන් අපිට හොඳ අවබෝධයක් ඒ තුලින් ගන්න පුළුවන්. ඒකට මොකද විශේෂයෙන් හෘදයාබාධ ඔය වගේ කරුණු රැසකට බලපාන්නේ මෙයාගේ සංකෝචනය. මෙයාගේ සංකෝචනය ළඟ මේ පෙනහැලි වලට යවන එකනේ. ඒ නිසා මේ ස්ට්‍රෝක් වොලියුම් එක ආඝාත පරිමාව කියන එක ප්‍රධාන වශයෙන් එන්නේ එක් සංකෝචනයකදී වම් කෝෂිකාව මගින් පොම්ප කරනු ලබන රුධිර පරිමාවය කියවන තමයි වඩා ගැලපෙන්නේ. වැරදි දෙයක් කියන්න බෑ නේද? හැම සෝස් එකම තියෙන්නේ මේ විදිහට නම් අපි පොඩ්ඩක් ඒක වෙනස් කරගන්න ඕනේ. යම් කිසි තැනක ආවොත් සැලකිල්ලෙන් ඒකට උත්තරයක් තෝරන්න. හරි. විභාගෙදි මම කිව්වා ආවොත් ආඝාත පරිමාවය කොහොමද කියලා ඇහුවොත් ඔයගොල්ලෝ මෙහෙම ලියලා ඊට පස්සේ වරහන් ඇතුලේ හරි ලියන්න මේක වඩා මේ විදිහට නිවැරදි විය යුතුයි කියලා. එතකොට කොහොමද බේරිලානේ අන්තිමට? හරි. ඒ අනුව මේ චක්‍රයටයි අපි දැන් ටික ටික ඇතුළත් වෙන්න හදන්නේ. ඒ කාලය කිව්වා පියවර 3ක් තියෙනවා කිව්වා. මෙච්චර වැඩි ටියුගේ නිරෝගී වැඩියෙකුගේ මේ වාගේ වාර ගන්නක් ස්පන්දනය වෙනවා කිව්වා. ආඝාත පරිමාව කියන්නේ මොකද්ද කියලා කිව්වා. ඊට පස්සේ මම මේ චක්‍රය විස්තර කරන මුලින්ම පටන් ගන්නවා පූර්ණ හෘද විස්තරය කියන අවධියෙන්. මොකද ඒකෙන් පටන් ගත්තාම මේ විස්තරය කරන්න ලේසියි. කොහෙන් පටන් ගත්තත් එකයි. නමුත් අර පූර්ණ විස්තරයෙන් අපිට ලේසි වැඩේ පටන් ගන්න. මේක ඇවිල්ලා 0.4ක්. අර 0.8න් හරිද? තප්පර 0.4ක් ගත වෙන කාලයක්. දැන් චක්‍රය අපි මෙහෙම පොඩියට දාගත්තොත් මේකේ 4න් 8ක්නේ. ඒතර භාගයක් වගේ මේකෙදි ගත වෙනවා මොකේද? හෘද විස්තරයට. ඊට පස්සේ 0.3යි එන්නේ කර්ණිකා වලට. ඒතකොට මේකෙන් වැඩි තව වැඩි ප්‍රමාණයක් යනවා නේද? 4න් භාගයක් මෙයාට යනවා. භාගයේ ආපහු බෙදෙනවා කොහොමද? අසමානවනේ බෙදෙන්නේ. නේද? භාගෙ බෙදෙනවා ඒකෙන් 4න් එකක් සහ 4න් 3ක් විදියට. එනවා 0.3ක් ප්‍රධාන වශයෙන් කෝෂිකා ආකුංචයට කර්ණිකා ආකුංචයට ඉතුරු 0.1ක් විදිහට තමයි ඔය චක්‍රය නිර්මාණය වෙලා තියෙන්නේ. යනු 0.4ක කාලය අයත් වෙන්නේ පූර්ණ හෘද විස්තරයට. ඒ කියන්නේ හෘදේ විවේක ගන්නවා ගොඩක් වෙලාවක්. ඔයාලා වගේ තමයි. හරි. නේද? පොඩ්ඩක් පේපර් එකක් පැයක් විතර කරොත් ඊට පස්සේ පැය 4ක් විතර විවේකය ගන්නවා. හරි. එහෙම තමයි හෘදයත් හරි වැඩි වෙලාවක් එයා විවේකය ගන්නවා. හරි පූර්ණ හෘද විස්තරය. දැන් මේ අවධියේදී වෙන ක්‍රියාවලි ටිකක් තියෙනවා. දැන් හෘදයේ මෙහෙම මේ නිකන් ඉන්නවා කියලා මේකේ රුධිර නාල හෘදයට රුධිරය සපයන රුධිර නාල මගින් ඒ කියන්නේ වෙන විදිහෙන් කිව්වොත් දිගට කියන්නේ නැතුව ශිරා. හෘදයට රුධිරය සපයන රුධිර නාල කෙටියෙන් කියනවා නම් ශිරා. ශිරා මොකද වෙන්නේ? ශිරා වලින් රුධිරය ගේනවා. ඒක අකණ්ඩව එයා සිද්ධ කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම රූපේ තියාගත්තෙත් ඒකයි පහසුයි. ඒකට විස්තර කරන්න. දැන් මේ තියෙන උත්තර මහා ශිරාව. ඒතර උත්තර මහා ශිරාව කොහේ ඉඳලා දෙන්නේ? උඩ තියෙන අපිරිසිදු රුධිරය අරගෙන. ඔක්සිජන් අඩු වෙච්ච ඔක්සිජන් විමුක්ත රුධිරය අරගෙන එනවා. ඉතින් එයා එනවා දිගටම ඇවිල්ලා රුධිරය මෙයාට දානවා. ඒ කපාට ක්‍රියාකාරීත්වයෙන් මේ ශිරාවල රුධිර ගමනාගමනය සිද්ධ වෙන්නේ. ඒකට පම්ප කිරීම ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. මෙයා මෙහෙන් අදරමා ශිරාවෙන් එහෙම ගේනවා. ඒ අනුව ඒකෙන් දකුණු කර්ණිකාවට මොනවා වෙනවද? රුධිරය ටික ටික පිරෙනවා. හරි. දැන් දකුණු කර්ණිකාව ටික ටික මේ විදිහේ රුධිරය අන්න පිරෙන්න ගන්නවා. හරි. ඊට පස්සේ මේක නිකන් හිස් වෙලා තියන්නේ නැහැ. මේකටත් එනවනේ ශිරා මොනවද එන්නේ? පුප්පුෂීය ශිරා.
මගින් මොනවද කියන්නේ? ඔක්සිජන් වලින් සන්තුෂ්ත වෙච්ච රුධිරය පෙනහළි වලට ගිහිල්ලා ඒ මාර්ගයෙන් එනවා යා. කුප්පුසිය මාර්ගයෙන් එයා එනවා. එයාත් මොනවා කියනවද? එයාත් රුධිරය ගෙනල්ලා දකුණු කර්ණිකාවට ටික ටික දානවා. එතකොට දකුණු කර්ණිකාවේ දැන් රුධිරය එකතු වෙනවා. මේකෙන් බිඳු බිඳු වැස් වෙනවා. හරි. බිඳු බිඳු එන්නේ. හරි. ඒ ඔහොම ඇවිල්ලා දැන් මේ විදිහට ටිකින් ටික මේක පිරෙනකොට මේ කර්ණික කෝෂික කපාට විවෘත වෙලා ඒ මෙයාගේ දැන් එන්නෙන් රුධිර මට්ටම වැඩි වෙනවනේ. ඒතකොට මෙයාගෙනුත් මේ පල්ලයට කෝෂිකාවට රුධිරය බිඳු බිඳුව වැස්සෙන්න පටන් ගන්නවා. ඔය ක්‍රියාවලිය වෙනවා. ඒතකොට ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් කාලය කියන්න ඕනේ. උත්තරාර්ධ මාශිලා මගින් එනවා කියන්න ඕනේ. කුප්පුෂී ශිලා මගින් වම් කර්ණිකාවට රුධිරය ගෙන එනවා කියන්න ඕනේ. ඔක්සිජන් වලින් සම්තෘප්ත ඒවා. ඒතකොට කර්ණිකාවල දැන් එන්න රුධිරයේ පීඩනය වැඩි වෙනවා. ඇයි ඒ පීඩනය වැඩි වෙන්නේ? එන්න රුධිරය වැඩි වෙනවනේ. ඒ නිසා මෙහෙම කර්ණික කෝෂික කපාට විවෘත වෙලා යම් තරමක්. ඔක්කොම එකපාර විවෘත වෙන්නේ නැහැ. යම් තරමක් විවෘත වෙලා රුධිරය වැස්සෙන්න පටන් ගන්නවා කෝෂිකාව දක්වා. හරි දැන් කොහොම ක්‍රියාවලිය වෙනකොට දැන් හරි පූර්ණ විස්තරය ඔය ටික තමයි අපිට කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට එන්න වෙන්නේ කර්ණිකා අකුංච පිළිවෙලකට එනවනම් එහෙමයි. මෙයා එක මෙයා තමයි ඊට පස්සේ දෙක වෙන්නේ. ඒකෙදි මොකද වෙන්නේ? දැන් මෙයා මෙහෙම පිරෙන්න ගත්තයින් පස්සේ මෙයාට ඔක දැනෙනවා යම් කිසි අවධියක. හරි. දිගටම මෙයා ඔක්කොම සම්පූර්ණ ෆුල් වෙලා නේද? එහෙම වෙනකන් ඉන්නේ නැහැ. මොකද අකණ්ඩව මේගොල්ලෝ රුධිරය ගේනවනේ. දැන් මේ හරියට වගේ එනකොට SA ගැටේ දැනගන්නවා. දැන් මෙයා රුධිරය එකතු වෙලා තියෙන්නේ. මේ පොඩි කාලයකදී මේක වෙන්නේ. හරි. පැය ගණන් බලන් ඉන්නේ නැහැ මේකට එකතු වෙනකන්. මේ පොඩි කාලයකදී මෙයා ටක් ගාලා දැනගන්නවා. දැන් හරි දැන් සංකෝචනය කරන්න වෙලාව හරි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? SA ගැටය මගින් ආවේග නිකුත් කරනවා. ඒ අනුව 0.1ක කාලයක් තුල මොකක් වෙනවද? කර්ණිකා ආකුංචය සිද්ධ වෙනවා. ඒ කියන්නේ කර්ණිකා දෙක එකවර. මේ වචනේ ගොඩක් වැදගත්. හරි. කර්ණිකා දෙක එකවර සංකෝචනය වෙනවා. මේවා ලියන්න ඕනේ. හරි. මේවට තමයි පොයින්ට්ස් වෙන්නේ. ඕවා නැත්තම් පොයින්ට් එකට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඔය වචන පැහැදිලිව නැත්තම්. නෑ කර්ණිකා දෙක එකවර සංකෝචනය වෙලා කර්ණිකා ආකුංචය සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට තව දෙයක් කියන්න පුළුවන් කර්ණිකා විද්‍රවණය වෙනවා කියලා. හරි මොනවා වෙනවද? විද්‍රවණය වෙනවා. ඒ කියන්නේ අර අපි ඔක ස්නායු වල කතා කරලා තියෙනවා පටලයක ආවේගයක් ජනනය වීම. සරලවම කිව්වොත්. හරි ආවේගයක් ඇතිවීම. ඒතර ඒ ආවේගය ඇතිවීම මෙයා තුල විතරක් නෙමෙයි මෙයාගෙන් ඊට පස්සේ කර්ණිකා බිත්ති හරහා සම්ප්‍රේෂණයක් වෙනවා. හරි. සම්ප්‍රේෂණයක් වෙනවා. ඉතා කුඩා වෙලාවකදී මිලි තප්පර වගේ ප්‍රමාණයකදී ඔය ක්‍රියාවලිය වෙනවා කර්ණිකා බිත්ති හරහා මුළු කර්ණිකා බිත්ති හරහා. ඒ නිසා තමයි එකවර කර්ණිකා දෙක සංකෝචනය වෙන්නේ. ඒතර එහෙම සංකෝචනය වුණාන් පස්සේ අර විදිහට අර වැසි දිවිච්ච රුධිරය සම්පූර්ණයෙන්ම මොන වෙනවද? සම්පූර්ණයෙන්ම කෝෂිකා තුළට ඇතුල් වෙනවා. ඒ හොඳට සංකෝචනය වෙනවනේ. සංකෝචනය වුණාන් පස්සේ ආයෙ බිඳු බිඳුවට තියෙන්න ඕනේ. එකපාර කපාට විවෘත වෙලා රුධිරය පල්ලෙහාට යනවා මොනටද? කෝෂිකාවලට. දැන් කර්ණිකා ආකුංචයත් හරි. දැන් තප්පර 0.1කදී තමයි ඒක සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඔන්න පටන් ගන්නවා මොකද්ද? කෝෂිකා ආකුංචය. මේකත් හරි. කෝෂිකා ආකුංචය තප්පර 0.3 ක්‍රියාවලියක්. දැන් මෙයා ආවේග නිපදවන්න පටන් ගත්තා. ඒ කියන්නේ රුධිරය දැන් ආව කියන එකනේ ආවේග නිපදවන්න පටන් ගන්නෙ. රුධිරය ආව නිසා මෙයා ආවේග නිපදවන්න පටන් ගන්නවා. ඒ පටන් ගන්නකොට එයා ආවේග සම්ප්‍රේෂණය කරනවා. ඒ සම්ප්‍රේෂණය කරන ආවේග ලබා ගන්නවා කවුද? AV. AV ගැටේ ලබා ගන්නවා. ඒ ලබාගෙන එයා මොකද කරන්නේ? නිකන් ඉන්නේ. එයා AV ගොනුවේ ශාඛා ඊට පස්සේ පර්කින්ජේ තන්තු හරහා කොහෙටද යවන්නේ? මයෝකාඩියම්. හරි පිටියට කියන නමක් මයෝකාඩියම. මයෝකාඩියමේ අග්‍රයට ගමන් කරලා ආපහු ඉහළට කෝෂිකා බිත්තිය හරහා මයෝකාඩියම ඉහළට ඒ ආවේග ගෙනියනවා. ඒතර ඒ අනුව සම්පූර්ණ කෝෂිකාවට අදාළව මයෝකාඩියම හරහා තියෙන බිත්තියනේ කෝෂිකා බිත්තිය නැත්නම් කෙලින්ම කියන්න පුළුවන් අපිට ඒ හරහා මේ සංකෝචනයට අදාළ ආවේගය ඇති වෙනවා. ඒතර ඒ පටල හරහා ඒ සෛලවල පටල හරහා මේ පර්කින්ජේ තන්තු හරහා මෙහෙම ආවේගය වීමට අපිට කියන්න පුළුවන් මේ වචනේ අපහු මොකක් වෙනවද? කෝෂිකා විද්‍රවණය වෙනවා කියලා. කෝෂිකා විද්‍රවණය වෙලා මොන වෙනවද? කෝෂිකා දෙක එකවර අපහු සංකෝචනය වෙනවා. එකවර. ටිකක් සංකෝචනය වෙලා අනික බලන් ඉන්නේ නැහැ. එකවර දෙකම සංකෝචනය වෙනවා. අන්න කෝෂිකා සංකෝචනය වෙච්ච ගමන් ඊට පස්සේ වෙනම දේ මොකද්ද? මෙන්න තියෙනවා කෝෂිකාවෙන් ආරම්භ වෙන
නාලය. මොකක්ද ඒක? මහා ධමනි, සංස්ථානික මහා ධමනි. ඊට සංස්ථානික මහා ධමනි මෙහෙම තියෙනවා. මේ පිටිපස්සෙන් තියෙන පේන්නේ නැහැ කියලා හිතමුකෝ. හරි. සංස්ථානික මහා ධමනි ඔන්න ආරම්භ වෙනවා. ඒකේ තියෙනවා මෙහෙම කපාට. මොනවද ඒවට කිව්වේ අපි නමක් කිව්වා. ධමනි වල තියෙන ඒවා අඩසඳ කපාට. හරි. දැන් මෙහෙන් මොන වෙනවද? කෝෂිකා විත්ති සංකෝචන වේ. විද්‍රාණය වීම නිසා එයාලා සංකෝචනය වෙනවා. ඒ සංකෝචන වුණාන් පස්සේ කෝෂිකාවල පීඩනයට වඩා මෙයාගේ ලොකු පීඩනයක් ඇති වෙනවා. P ලොකුවට දැන් මේකයි හරි. ලොකු පීඩනයක් ඇති වෙනවා කියන්නේ මෙයාගේ P පොඩි. එන කෝෂිකාවල පීඩනයට වඩා මෙයාගේ කෝෂිකාවල ලොකු පීඩනයක් ඇති වෙනවා මෙයාගේ පීඩනයට වඩා. හරි. ඒ කියන්නේ සංස්ථානික මහා ධමනය තුල පීඩනය අඩුයි කෝෂිකා තුල පීඩනය වැඩි. ඒ P අනිත් ලොකුවට එන්න ඕනේ. මෙයාගේ තමයි P ලොකු. මෙයාගේ P ලොකුයි මෙයාගේ P පොඩි. පොඩි P. ඊට පස්සේ මේ දකුණු කෝෂිකාවට අදාළවත් එයාගෙත් ඉන්නවා රුධිර නාලයක් කවුද එයාට කියන පුප්පුෂීය ධමනිය. ඒතර දකුණු කෝෂිකාව තුල පීඩනය වැඩි එයාගේ ලොකු P පුප්පුෂීය ධමනිය පොඩි P. පීඩනය අඩුයි. පොඩි P කියන්නේ බර්ඩ් ලියන්න එපා. ඒ අනුව මේ පීඩන වෙනස හින්දා මෙන්න මේ කපාට ඇරෙනවා. මොන කපාටද ඇරෙන්නේ? අඩසඳ කපාට. අඩසඳ කපාට ඇරෙනවා. හරි. ඊට පස්සේ රුධිරය මොකද කරන්නේ? එකපාරට අර සංකෝචනයත් එක්කම ගමන් කරනවා. දැන් මේක අපි මේ අධ්‍යයනය කරන්න පාසුවට කපාට ඇරෙනවා මේ වෙනවා මේක එකපාර වෙන ක්‍රියාවලියක්. හරි. මේ කෝෂිකා කර්ණිකා සංකෝචන වෙනවා පල්ලෙහාට යනවා. ඊට පස්සේ විද්‍රාණය වෙනවා මයෝකාඩියම් බිත්ති කෝෂිකා සංකෝචනය එකපාර දිර යනවා. හරි. ඒක ආපහු ආය පටන් ගන්නවා චක්‍රේ. තප්පරයක්වත් නැහැ මේ. තප්පර 0.8 ඔක්කොටම චක්‍රයටම. තප්පරයක්වත් නැහැ. තප්පරයට අඩු කාලේ සම්පූර්ණ වෙනවා. ඒතර යනවා මේවා වේගවත් ක්‍රියාවලිය විදිහට දැන් මොකද කරන්නේ? මෙයා තුලට රුධිරය ගමන් කරනවා. මෙයා කියන්නේ සංස්ථානික ධමනිය තුලට. දැන් මෙයාගේ රුධිරය නෑ ඇතුලේ. කෝෂිකාව තුල රුධිරය නෑ. මෙයා තුලට ගමන් කරා. ආපහු මොකද වෙන්නේ? පීඩනය දැන් අඩු වුණා. මෙයාගේ ආපහු අනිත් මාරු වුණානේ. අර කලින් තිබ්බ විදිහට. මම වැරදිලා දැම්මේ. මෙයාගේ පීඩනය අඩුයි. මෙයාගේ දැන් පීඩනය වැඩියි. එයාගේ ලොකු රුධිර පරිමාවක් ගිහිල්ලා තියෙන ලොකු පීඩනයකුත් එක්ක. මෙයා මෙහෙම ප්‍රෙෂර් එකක් එක්ක දුන්නේ පම්ප් කරා. හරි. ඒ අනුව දැන් මේ කපාට වැහිලා තියෙනවා. මොන කපාටද? අඩසඳ කපාට. ඒවා දැන් ඇරෙන්නේ නැහැ. ඒ අනුව කපාටවල ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් රුධිරයේ එක් පැත්තකට විතරක් ගැලීම තහවුරු කරනවා හෘදය තුල. ඒ අනුව ඒක එකක් වෙනවා. අපෝපි කියන්න ඕනේ මේ කෝෂිකා සංකෝචනයේදී මේක අධික ප්‍රබලත්වයෙන් සිදුවන සංකෝචනයක්. ඒ නිසා මේ කර්ණික කෝෂී කපාට බැරි වෙලා හරි ඇරුණොත් මොකද වෙන්නේ? අපෝ මේක ගමන් කරනවා කර්ණිකාවලට. කර්ණිකාවලින් මෙහාට දුන්න එක දැන් ආයෙ කර්ණිකාවලට යනවා. ඉතින් කෝෂිකාවලටයි කර්ණිකාවලටයි ගිහිල්ලා හරියන්නේ නැහැනේ. මේක දේහයට යන්න එපායි. දේහයට යන හැටි වලට. ඒ අනුව මේ කපාට වලින් තමයි ඒක නවත්තන්නේ. ද්විතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට වලින් ඒ කර්ණිකාවලට නැවත රුධිරය ගැලීම වළක්වනවා. ඒ අනුව යාලා නොපිට පෙරලෙන්නේ අපි අර කිව්වා හෘද රාජ්‍ය පිටිකා පේශි සහ හෘද රාජ්‍ය මගින් ඒවා නොපිට පෙරලෙන එක වළක්වනවා කියලා අර කලින් හරි දෙවියෝ කියද්දි ඒ අනුව මෙන්න මේ විදිහට 0.4ක කාලය 0.3ක කර්ණිකා ආකුංචය 0.3යි 0.3 කාලයකින් කර්ණිකා ආකුංචය සම්පූර්ණ වෙනවා. දැන් ඒතකොට පූර්ණ විස්තරයට තමයි ඊළඟට යන්නේ. ඒතකොට ඔන්න ඔය විදිහට කෝෂික ආකුංචය හරි කෝෂික ආකුංචය 0.3ක කාලයක තප්පර 0.3ක කාලයකින් එයා සම්පූර්ණ වෙලා ඉවරනවා. ඒ අනුව දැන් උනේ මොකද්ද? මුලින්ම දැන් අපි පටන් ගත්තේ මෙතන ඉන්නේ. කොතනින් පටන් ගත්ත ප්‍රශ්නයක් නැහැ. නමුත් අර ඕගොල්ලන්ට උනා විස්තර කරගෙන යද්දි ඒකේ හොඳ ගලා යාමක් තියෙන්න එපා. නැත්නම් පැටලෙනවා. අර පොඩි කාලේ මේ ඉංග්‍රීසි වල සිංහල වල රචනා ලියද්දිත් එහෙමනේ. සමහර ළමයින්ට වචන දැන් 200 රචනාවට වචන 50ක් 60ක් ලියගෙන යනකොට ඊට පස්සේ සිද්ධිය ගලප ගන්න බෑ. හිර වෙනවා. එහෙම වෙන්නේ නැතුව මේකෙත් රචනා ප්‍රශ්න තමයි. ඒ වගේ තමයි නිර්මාණය කරගන්නත් ඕනේ. හරි? සැලැස්ම නිර්මාණය කරගන්නත් ඕනේ. ඒ අනුව අපි මෙතනින් පටන් ගත්තා. පූර්ණ විස්තරයෙන් පටන් ගන්නවා. ඒ කියන්නේ විවේකීව ඉන්නේ මේ අවස්ථාව. කොතනින් පටන් ගත්තද ගැටලුවක් නැහැ. හරි ඔය චක්‍රේ කොහෙන්ට හරි එන්නයි ඕන. එන පූර්ණ විස්තරයෙන් පටන් ගත්තාම එයා විවේකීව ඉන්න කාලය තුල රුධිර නාල තුලින් කර්ණිකාවට රුධිරය ඇවිල්ලා එයා පිළිලා කෝෂිකාර්ණේ කෝෂික පාට ඇරිලා කෝෂිකාවල රුධිරය වැස්සීම 0.4ක් කාලයක් තප්පන. ඒතර එහෙම මේ රුධිරය පිරෙන්න ගත්තයින් පස්සේ යම් කිසි මට්ටමකට ආවයින් පස්සේ අන්න මට ගන්නවා ඒක අඳුර ගන්නවා S එකට මගින් ඒ අඳුරගෙන එයා මොකද කරන්නේ කර්ණිකා සංකෝචනය කර්ණිකා විද්‍රවණය ඇති කරලා කර්ණිකා සංකෝචනය කරනවා. ඒකට කියනවා කර්ණිකා ආකුංචය. කර්ණිකා ආකුංචය 0.1ක් කාලයක් තුල සිද්ධ වෙනවා. එතනින් ඔක්කොම රුධිරය පල්ලෙහාට යනවා. ඊට පස්සේ ඔන්න
අර SA ගැටය මගින් නැති කරපු ආවේග ලබාගෙන AV ගැටය ඔස්සේ ගොනුව AV ගොනුව ඊට පස්සේ ගොනුවේ ශාඛා සහ පර්කින්ජේ තන්තු හරහා කෝෂිකා බිත්තිය වලට මයෝකාඩියමට අදාළ ආවේගය සපයලා සම්නයනය කරලා එයා ඇති කරනවා ඊට පස්සේ කෝෂිකා බිත්තිය වල විද්‍රවණය. ඒ හේතුවෙන් කෝෂිකා සංකෝචනය වෙනවා කෝෂිකා ආකුංචය සිද්ධ වෙනවා. ඒක තප්පර 0.3 ක්‍රියාවලිය. ඒ නිසා රුධිර නාලවල මහා ධමනීය පීඩනය වම් කෝෂිකාවට වඩා අඩුයි. වම් කෝෂිකාවේ ලොකු පීඩනයක් ඇති කරන නිසා. ඒ පීඩන වෙනස නිසා කපාට ඇරිලා රුධිරය සංස්ථානික ධමනයට ඇතුල් වෙනවා. එහෙම ඇතුල් වුණාන් පස්සේ මොකද වෙන්නේ? සංස්ථානික ධමනය ඇතුළේ රුධිර පීඩනය වැඩි, කෝෂිකාවල පීඩනය අඩුයි. එයාගේ රුධිරය ටික ඔක්කොම පම්ප් කරන්නේ. එතකොට කපාටේ වැහිලා. ඒතර ඒ යනවාම අනිත් පැත්තෙත් වෙනවා. අර කර්ණේ කෝෂිකා පාට වැහිලා තියෙනවා. එක් පැත්තකට පමණයි එයා රුධිරය යවන්න සලස්වන්නේ. ඒ නිසා කර්ණිකාවලට නැවත රුධිරය ඇතුල් වීමක් වෙන්නේ නෑ කෝෂික ආකුංචය තුලදී. ඒ අනුව ඔය විදිහට ආපහු ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ඒතර කෝෂික ආකුංචය සිද්ධ වෙනවා. ඔන්න ඊට පස්සේ ආපහු වෙනවා පූර්ණහත් විස්තර අවධියට. හරි. ඊට පස්සේ ආපහු ටිකක් වෙලා ඉඳලා අර විදිහට හෘදය මෙතනින් පිටට ගත්තාන් පස්සේ ආයෙත් ඒකට ඒක අඳුරන කර්ණික ආකුංචයක් ඇති කරලා එහෙම චක්‍රයක් විදිහට මේකේ අකණ්ඩව ක්‍රියාත්මක වෙනවා. පිටින් බලන් හිටියොත් මෙයා මුලින් සංකෝචනය වෙනවා ඊට පස්සේ එයා විස්තරණය වෙනවා මෙයා සංකෝචනය වෙනවා. ආයෙ මෙයා ඉහිල්ලෙනවා දෙන්නම ඉහිල්ලා ඉන්නවා ඊට පස්සේ ආපහු කෝෂිකාවලින් පටන් ගන්නවා. ඊට පස්සේ මෙයා ආපහු පටන් ගන්නවා ආපහු එයා විස්තරණ නිකන් ඉන්නවා ආපහු මෙයාගෙන් පටන් ගන්නවා. හරි. එයා ඉහිල්ලෙනවත් එක මෙයා සංකෝචනය වෙනවා. මේ විදිහේ ක්‍රියාවලිය තමයි හෘදය තුල ගමන් කරන්නේ චක්‍රයක් විදිහට. හරිනේ. එහෙනම් ඔන්න හෘද චක්‍රය හරි සන්නයන පද්ධතිය හරි. දැන් ඊට පස්සේ අපිට තවත් පොඩි කොටස් ටිකකට යන්න තියෙනවා මෙතනින් පස්සේ. හරි. ECG එකක් බලන්න යන්න දැන්. හරි. බලමු අද ECG එකක් බලන්නේ කොහොමද කියලා. හෘදයේ තියෙන මේ සංකෝචන මේ දේවල් බලන්න අපිට පාවිච්චි වෛද්‍ය විද්‍යාවේ භාවිත කරන සටහනක් තමයි කියන්නේ මොකද්ද? අපේ සාමාන්‍ය විවහාරයේ තියෙන මොකක් ගන්නවා කියලා කියන්නේ ECG එකක් ගන්නවා කියලානේ. ECG එක. ඒකේ ඔය තුන්ු කැලේ හරි ලියලා තියෙනවා සමහරක් වෙලාවට ඉලෙක්ට්‍රෝකාඩියෝග්‍රෑම් ඒකේ සිංහල නම විද්‍යුත් කන්තුක රේඛනය. විද්‍යුත් කන්තුක රේඛනය කියලා අපි ECG එකට කියනවා. මේ ECG එකක් කියලා කියන්නේ තමයි දැන් මෙහෙමයි අපේ හෘදයේ දැන් අපි කිව්වා SA ගැටය කියලා එකක් තියෙනවා. ඒකේ විද්‍රවණයක් ඇති වෙනවා. එමගින් මේ හෘදයේ සංකෝචනය සිද්ධ වෙනවා කියලා. ඒතර අපිට මේ මත තියලා බැලුවොත් සමහරක් වෙලාවට ඔය ලොකුවට ඉතින් ලොකු මේද දට්ටුවක් තියෙන එන විශාල සයිස් කෙනෙකු වෙනනම් දැනෙන්නේ නැති වෙන්න පුළුවන් හෘදේ ස්පන්දනේ. නෝ සාමාන්‍යයෙන් ගත්තායින් පස්සේ හෘදේ ස්පන්දනේ හරි නිකන් සංසුන් වෙලාවක වම් බැලුවොත් තේරෙනවා අතට දැනෙනවා. හරි. ඒතර ඒ කියන්නේ විද්‍යාව නැත්නම් සංකෝචනය සිද්ධ වෙන බව අපිට දැනෙනවා. ඒ වගේම තමයි අර ස්නායු වල සම්ප්‍රේෂණය මේ දේහ තරල මගින් හොඳින් ගමන් කරනවා. දැන් මිනිහෙක් නිදියන් ඉන්නවා කියලා හිතනවා මේ පැත්තටම මේ වගේ කෙනෙක් මෙහෙම හිතුවොත් මෙයාගේ හෘදයේ තියෙන මේ හරිය. ඒතර මේ හෘදයේ මෙහෙම තිබ්බට මේ තියෙන දේහ පටක අවයව ඒ හරහා ආවේග සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. මොකද ආවේග විද්‍යුත් සංඥාවක් නේක. විද්‍යුත් සංඥාවක් ඉලෙක්ට්‍රොනික සිග්නල් එකක්. ඒතර ඉලෙක්ට්‍රොනික සිග්නල් එක ගමන් කරන්න නම් ඉලෙක්ට්‍රික් සිග්නල් එක ගමන් කරන්න නම් තියෙන්න ඕනේ ඒකට සරිලන මාධ්‍යයක්. දැන් ඔයගොල්ලෝ අහලා ඇති ඔය ලවණ සහිත ජලය එහෙම හොඳින් විද්‍යුතය ගමන් කරනවා කියලා. හොඳ සන්නායක මාධ්‍යයක් වෙනවා. ඒ කියන්නේ අයන තියනවා කියන්නේ විද්‍යුතය ගමන් කරන්න පහසුයි. ඉතින් අපේ දේහයත් ඒ වගේනේ. ඒ දේහයේ බයිසයිලියේ පොරකේ තුල සෛල තුල හැම එකක් තුල මොකක් තියෙනවද? හොඳ අයන සංග්‍රහයක් තියෙනවා. ඒ අනුව දේහය තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කරන්න ඉතාම පහසුයි. හරි කරන්ට් එක වැදුනම මේකයි ටක් ගාලා කර වේලාම යනකම් යන්නේ. විද්‍යුත් ධාරාව ඒ තරම් ගමන් කරනවා. ඒතර ඒ අනුව මේ හෘදයෙන් ඇති කරන්නා වූ විද්‍යුත් ආවේගය සම මතු පිටට පැමිණෙනවා. හෘදයට ආසන්නයෙන් අපිට පුළුවන් මොනවද තියලාද? මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝඩ මෙහෙම තියෙනවා. හරි. ඔය ECG එක ගත්තු කෙනෙක් ඉන්නවනම් දන්නවා ඇති. ඔහොම නිකන් අර මේ අපි මොනවාරි බිත්තියට අලවන්න ගහන්නේ ඒ වගේ ඒවාක් තියලා ඒවට ඉලෙක්ට්‍රෝඩ කියනවා. ඒ ඉලෙක්ට්‍රෝඩ දේහයේ සමමත තියලා මොනව කරනවද?
මේ හෘදයේ තියෙන ස්පන්දනය ලබා ගන්නවා. හරි හෘදයේ තියෙන ස්පන්දනය ලබා ගන්නවා. ඒ සම ආදී ඒ තරල සන්නායක පටක ලෙස ක්‍රියා කරන නිසා. ඒ හරහා එයාගේ විද්‍රවණය එක්සේ ගැටේ මගින් නැති කරන්නා වූ විද්‍රවණය සන්නායනය වෙනවා. සමමතු පිටට. ඒතර ඒක ලබා ගන්නවා අපි ඉලෙක්ට්‍රෝඩ තියලා බාහිරින්. ඒ ලබාගෙන අපි සටහනක් ගන්නවා. ඒක තමයි ECG එක කියලා කියන්නේ. ඒතර ඒ සටහනට අදාළව මෙයාගේ මොකක් හරි දුර්වලතාවයක් SA ගැටේ ඒතර ක්‍රියාත්මක වෙන්නේ නැහැ හරියට. හෘදයේ දුර්වලතාවයක් ආවම පස්සේ SA ගැටේ හරියට එයාගේ ආවේග දැනන්නේ ඒ වගේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ නැත්නම් අපිට අග්ගාලා අල්ල ගන්න පුළුවන් ඒ ලැබෙන සටහන අනුව. දැන් මේකේ මුලින්ම අර ඒ දැනට එන්න කලින් මේකේ හඳුන්වීමක් කියන්න කිව්වොත් අපි කොහොමද කියන්නේ අර්ථ දැක්වීමක් විද්‍යුත් කාන්තික රේඛනය යනු කුමක්ද කියලා ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම අහුවොත් අපි කොහොමද ඒකට අර්ථ දැක්වීමක් හදාගන්නේ? ඒතර අපිට මෙහෙම කියන්න පුළුවන්. දේහ තරල හා පටක හරහා දේහ තරල හා පටක හරහා SA ගැටය මගින් ගෙන එන SA ගැටය මගින් ජනනය කරන ජනනය කර කියන තැන නවත්තලා කර සම්ප්‍රේෂණය කරන විද්‍යුත් ආවේග සමමතු පිට තැබූ ඉලෙක්ට්‍රෝඩ මගින් සමමතු පිට තැබූ ඉලෙක්ට්‍රෝඩ මගින් ග්‍රහණය කර ලබා ගන්නා ප්‍රස්ථාරික සටහන කියලා අපිට අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන් සියලු කරුණු අන්තර්ගත වෙන විදිහට. මෙතන රචනා ප්‍රශ්න කොනක් දාලා මේක ලිව්වොත් සෑහෙන පොයින්ට් එක මෙතනින්ම හම්බ වෙනවා. මොකද්ද කිව්වේ? දේහ තරල හා පටක හරහා SA ගැටය මගින් ජනනය කර සම්ප්‍රේෂණය කරන විද්‍යුත් ආවේග සමවතු පිට තැබූ ඉලෙක්ට්‍රෝඩ මගින් ග්‍රහණය කරගෙන ප්‍රතිග්‍රහණය කරගෙන ලබා ගන්නා වූ ප්‍රස්ථාරික සටහන. මෙහෙම කිව්වම අර්ථ දැක්වීම සම්පූර්ණයි. පොයින්ට් හැලිලා නැහැනේ. තව අඩු වෙලා මේ විභාගයට එන උත්තරේ එන්න පුළුවන්. නමුත් මෙහෙම දිව්වම අපිට ඒක සාර්ථකයි. අමාරුවක් නැහැ ලොකුට. සරල අපේ අර කලින් කිව්ව කතා ටික එකතෙන් කරලා තමයි මේ කිව්වේ. හරි. දේහ තරලහා පටක වලින් නිකුත් කරනවා මොනවද? ආවේග. මේ සම්ප්‍රේෂණය කරන්න නැත්නම් සන්නායනය කරන්න ඒවා හොඳ මාධ්‍යයක් වෙනවා. ඒ නිසා දේහ තරලහා පටක හරහා සම්ප්‍රේෂණය වෙනවා මොනවද? SA ගැටය මගින් ජනනය කරන ආවේග. විද්‍යුත් ආවේග. ඒවා අපි මොකද කරන්නේ? සමමතු පිට තිබූ ඉලෙක්ට්‍රෝඩ මගින් ග්‍රහණය කරලා ප්‍රස්ථාරික සටහන සකස් කරගන්නවා. ඕක තමයි විද්‍යුත් කාන්තික රේඛනය කියලා කියන්නේ. ඒ ඇහුවොත් මොකද්ද කියලා අපිට නම් කරගන්න පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ මේකේ තියෙන තරංග ගත්තයින් පස්සේ මෙන්න මේ විදිහේ තරංග තියෙනවා. ඒ තරංග මේ විදිහයි. P Q R S T ප්‍රධාන වශයෙන් අපි ගන්නෙ මෙන්න මේ එක. හරි. ඒ කියන්නේ මේ එක ස්පන්දනයක්. හෘදයේ එක ස්පන්දනයකදී ඇතිවන්නා වූ විද්‍රවණ. ඒ කියන්නේ විද්‍රවණ ප්‍රතිද්‍රවණ ඒ කතා ටික තමයි ඔය කියන්නේ. හරි. එක ස්පන්දනයක් සලකලා. ඒකයි අර දැන් ඉතින් එක මේ වගේ ඒවා ගොඩාක් තියෙනවනේ එක දිගට ECG report එකක් ගත්තාම එක දිගට ගොඩාක් තියෙනවා. එක ස්පන්දනයක අපි ප්‍රැක්ටිකල් එකක් වුණත් එහෙම කියනවා පරීක්ෂණ ගණනාවක එකතුවකින් තමයි අපි අවසාන නිගමනයක් ගන්න. යනවා එක ස්පන්දනයක් විතර කරන් බෑ. අපි ස්පන්දන ගණනාවක් එක දිගට ගන්න. ඉතින් ගන්න පුළුවන් ඕන තරම් ස්පන්දන වෙනවනේ එක දිගට. ඒ නිසා තමයි අර දිග පටියක් වගේ එකක මේ වගේ සංකේත ගොඩාක් එකට තියෙන්නේ. ඒත් ඔයගොල්ලෝ හොඳට බැලුවොත් නිරෝගී පුද්ගලයෙකුයි ECG එකක් අරගෙන මේ විදිහේ සටහනක් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා. මේක මේ විදිහේ ඈත් වෙලා එහෙම නෙමෙයි අර ටිකක් හොඳට ඒක බලන්න ඕනේ පේන්න. හරි. ඔය වගේ සටහනක් දකින්න පුළුවන් වෙනවා. ඒතර මේකේ මේ විදිහේ තරංග ආකාර තියෙනවා. හරිද? ප්‍රධාන වශයෙන්ම ඔය සටහනේ ඇති වෙන අර අවපාතන හරි ඒවා එක්ක තමයි ඔය අකුරු හතරක් ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් සාමාන්‍ය අපි කියනවා තරංගාකාර තුනක් අපිට දකින්න පුළුවන් වෙනවා කියලා. ඒතොර හරියනේ. මෙතන එක ආකාරයක් ඊට පස්සේ
මෙතන තව ආකාරයක් මෙතන තව. ඒතකොට ඒකෙදි p තරංගය අපව මේක එක නමකින් අපි නම් කරනවා QRS කියලා. QRS තරංගය සහ t තරංගය කියලා මෙන්න මේ විදිහේ තරංගාකාර තුනක් අපි මේකෙදි කතා කරනවා ප්‍රධාන වශයෙන් ECG report එකේ. එතන මේ p තරංගය ඇති වෙන්නේ කොහොමද? p තරංගය කෙලින්ම ඇති වෙන්නේ කර්ණිකා විද්‍රවණය හේතු කරගෙන. මොනවද? කර්ණිකා විද්‍රවණය. ඒ කියන්නේ අපි අර ඇන්ද රූප සටහන වලට මතක ඇති මෙතන තිබ්බේ නැද්ද? එයාගේ SA ගැටය ආවේග නිකුත් කරන්න පටන් ගත්තයින් පස්සේ ඒ ආවේග මුලින්ම පැතිරෙන කර්ණිකා හරහා. කර්ණිකා බිත්ති හරහා වේගයෙන් ඒවා පැතිරිලා මොකක් වෙනවද? ඒවා කර්ණිකා බිත්ති විද්‍රවණය වෙනවා. SA ගැටය මගින් ආවේග SA ගැටය මගින් ජනනය කරන ආවේග මගින් කර්ණිකා බිත්තිය ඌසයිල විද්‍රවණය වීම තමයි මේ p තරංගයෙන් පෙන්වන්න කරන්නේ. එහෙම වෙලා එයා මොකද කරන්නේ? විද්‍රවණය වෙලා නිකන් ඉන්නේ සංකෝචනය වෙනවා. එහෙනම් කර්ණිකා සංකෝචනය මේකට අනුරූපයි නේ. දැන් වෙන විදිහෙන් කිව්වොත් කර්ණික ආකුංචය. ඒතර යනවා කර්ණිකා විද්‍රවණය. ඊට පස්සේ QRS කියන්නේ ටිකක් ලොකු තරංගයක්. ඒකනේ සාපේක්ෂව ලොකු තරංගයක්. එයාගේ කාර්යභාර ප්‍රධාන වශයෙන් එයාගේ නිරූපණය වෙන්නේ මොකද්ද? කෝෂිකා ආකුංචය. නැත්නම් අපි කියනවා කෝෂිකා විද්‍රවණය. හරි. සංඥා සම්ප්‍රේෂණයට අදාළ වචනේ විද්‍රවණය කියන්නේ. ඒතර අපි එහෙමම කියනවා කෝෂිකා විද්‍රවණය තමයි ප්‍රධාන වශයෙන් QRS ගේ නිරූපණය වෙන්නේ. ඒ කියන්නේ කොහොමද වෙන්නේ? මේක එතනින් විතරක් ඉවර කරන්න එපා. අනිවාර්යෙන් තව පොඩ්ඩක් විස්තර කරොත් AV ගැටය ආවේග ලබාගෙන ඊට පස්සේ AV ගොනුව ශාඛා ඊට පස්සේ පර්කින්ජේ තන්තු හරහා බිත්ති කෝෂිකා බිත්ති මත ආවේග සම්ප්‍රේෂණය වෙලා තමයි මොකක් වෙන්නේද? කෝෂිකා විද්‍රවණය වෙන්නේ කියලා ඔයගොල්ලෝ කියන්න කියනකොට. හරි? වේගයෙන් පැතිරෙනවා. ඊට පස්සේ මෙතෙන්දී කෝෂිකා ආකුංචය වෙනවා. ඒ වගේම තමයි ළමයි QRS තරංගයෙන් තවත් දෙයක් නිරූපණය වෙනවා. අපිට ඒක වෙන් කරගන්න බෑ. මොකද දෙකම එකවර සිද්ධ වෙන්නේ. හරි? කර්ණිකා ප්‍රතිද්‍රවණය. කෝෂිකා විද්‍රවණය ප්ලස් මොනවාද? කර්ණිකා ප්‍රතිද්‍රවණය. ඒ කියලා කියන්නේ විද්‍රවණය වෙච්ච කර්ණිකා ප්‍රතිද්‍රවණය වෙනවා. වෙන විදිහකින් කිව්වොත් ආකුංචය නැත්නම් සංකෝචනය වෙච්ච කෝෂිකා ඉහිල් වෙනවා. ඒ කියන්නේ අපිට අර කලින් පෙන්වුවේ මම මුලින් මොකද්ද වෙන්නේ? කෝෂිකා ආකුංචය වෙනවා. ඊට පස්සේ කර්ණිකා ආකුංචය වෙද්දි කෝෂිකා ඉහිල් වෙනවා. කර්ණිකා ආකුංචය වෙද්දි කෝෂිකා ඉහිල් වෙනවා. ඔව්. හරි. මේ ක්‍රියාවලිය ගත්තොත්නේ කර්ණිකා ආකුංචය වෙද්දිම මෙයා ඉහිල් වෙනවා. හරි. මෙයා මෙහෙම කෝෂිකා ආකුංචය වෙනවා ඔන්න. ඊට පස්සේ ඒකම කර්ණිකා ආකුංචය වෙද්දි මෙයා ඉහිල් වෙනවා. හරි. කර්ණිකා මේ වෙද්දි මෙයා ඉහිල් වෙනවා. ඒ දේ එකටම වෙන නිසා තමයි QRS තරංගයෙන් මේ දෙකම නිරූපණය වෙනවා කියලා කියන්නේ. ඒකයි යා ටිකක් ලොකු වෙලා තියෙන්නේ. හරි. කර්ණිකාවල ප්‍රතිද්‍රවණයට වෙනම තරංගාකාරයක් නැහැ. ඒක මේ තුලම ගැබ් වෙලා තියෙනවා. යනවා මේ දෙන්නම නිරූපණය වෙන්නේ QRS තරංගයෙන්. T තරංගයෙන් නිරූපණය වෙන්නේ මොකද්ද? කෝෂිකාවල ප්‍රතිද්‍රවණය. ඒ කියන්නේ කෝෂිකා ඉහිල් වීම කියන ක්‍රියාවලිය තමයි T තරංගයෙන් නිරූපණය වෙන්නේ. යනවා ඔන්න ඔය කියන කරුණු ටික තමයි ප්‍රධාන වශයෙන් ECG report එක ඇතිවන තරංග ආකාර තරංග ස්වරූප තුනෙහි ලක්ෂණ. ඒවා නිරූපණය වෙන දේවල් ටික තමයි ඔය කිව්වේ. ඊට දැන් මේවාදී නිරෝගී පුද්ගලයෙකුට අදාළව ඕයන් අර දැන් විනාඩියකදී කොච්චරක් වෙනවද කියලා. ඒක විනාඩියක් වගේ ප්‍රමාණයකදී ඔය ස්පන්දන ගාන ගන්නවා. ඒතර ගානක් ගණන් කරලා බලන්න පුළුවන් කොච්චරක්ද කියලා. ඒතර ඒ අනුව තමයි ECG report එකක් හැදෙන්නේ. ඒතර මේකෙදි ක්‍රියාකාරීත්වය ගැන අයිඩියා එකක් අවබෝධයක් ගන්න පුළුවන් මේ වගේ ප්‍රස්තාරික සටහනක් බලලා. කොහොමද ගන්නෙ? ගන්නෙ මෙහෙමයි. අපි බලනවා මොනවද මේවා හැඩය. මොනවද මේ ප්‍රස්තාරික සටහන. එහෙම නැත්නම් අපි කියනවා තරංග. තරංගවල හැඩය. ඊට පස්සේ වක්‍ර අතර කාලාන්තරය. හරි. වක්‍ර අතර කාලාන්තරය. හරි. ગેප් එක, ටයිම් ગેප් එක. ඊට පස්සේ අපහු එක වක්‍රයක නැත්නම් එක චක්‍රයේ කොටස් අතර. හරි. චක්‍රයේ කොටස් අතර කාලය. කාලාන්තර. මේක මේ දෙකම එකයි කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. එකයි නෙමෙයි, ඒක දෙකක්. ඒ කියන්නේ පළවෙනි එක කියන්නේ චක්‍ර අතර කාලාන්තර. ඒ කියන්නේ මෙතන එක චක්‍රයක් මෙතනම ඇදලා තියෙනවා. ඊට පස්සේ තව චක්‍රයක් තියෙනවා මේ පැත්තේ. තව චක්‍රයක් මෙහෙම. මේ චක්‍රනේ යන්නේ එක ස්පන්දනයක් කියවනේ මේ එක ප්‍රස්තාරික සටහන. ඒ අනුව මේ අතර කාලාන්තරය. ඒ කියන්නේ එක
චක්‍රයක් ඉවරලා. දැන් මෙතන T තරංගය තියෙනවා. ඒකෙන් ඊළඟට ආයෙ P තරංගේ පටන් ගැනීම. අන්න එතකොට චක්‍ර දෙකක් අතර කාලාන්තරය. හරි? ඒක තමයි දෙවෙනි එකෙන් කියන්නේ. හරි? ඊට පස්සේ කියනවා චක්‍රයේ කොටස් අතර. මෙන්න මේවා අතර තියෙන්න පුළුවන් කාලාන්තර. සාමාන්‍යයෙන් නිරෝගී කෙනෙකුගේ තියෙන්න පුළුවන් කාලාන්තර වලට වඩා දැන් මෙහෙම කෙනෙක් ඉන්නවා. එයාගේ එක ළඟම මේවා වෙනවා. කොහොම වෙනවා? ඊට පස්සේ ආයෙ මේක ඇති වෙනවා. හරි? මේකත් අඩු. ඊට පස්සේ සමහරක් අයගේ තියෙනවා මෙහෙම. මෙහෙම තියෙනවා P තරංගේ ඔන්න ඔහොම යනවා. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ මෙහෙම වෙනවා. ඊට පස්සේ මේවා හැඩය වෙනස් වෙනවා. හරි? T තරංගයම ගත්තාම මෙහෙම වෙනවා සමහර වෙලාවට. හරි? ඔහොම තියෙනවා T තරංගේ වෙනස් වෙනවා. ඔහොම කන්දක් වගේ වෙලා. හරි? ඒ වගේ හැඩ වලින් චක්‍ර අතර කාලාන්තර වලින් චක්‍රයේ තියෙන කොටස්. ඒ කියන්නේ P QRS තරංගය සහ T ඒ තරංග ආකාර තුනෙහි ඇති වෙන කාල පරතරයේ වෙනස්කම් වගින් අපිට පුළුවන් මොනව කරන්නද? යම් පුද්ගලයෙකුගේ තියෙන ක්‍රියාකාරීත්වයේ තියෙන ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව අඳුර ගන්න පුළුවන් මේ වගේ ECG report එකක් විද්‍යුත් කන්තුක රේඛනයක් පරීක්ෂා කිරීම වගේ. හරි එහෙනම් ওই කරුණු ටික තමයි විද්‍යුත් කන්තුක රේඛනයට අදාළ වෙන්නේ. අදාළ කරුණු ටික. ඒතර ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේ වගේ එකක් ආවොත් විද්‍යුත් කන්තුක රේඛනයේ කෙටි සටහනක් වගේ එන්න පුළුවන්. නැත්නම් රචනායකයේ කොටසක් විදිහට එන්න පුළුවන්. ඒතර අනිවාර්යයෙන් මේ රූප සටහන අඳින්න ඕනේ. ස්ථිරව මේක අඳින්න නැත්නම් ලකුණු මේකට අනිවාර්යයෙන් ලකුණු වෙන් වෙයි කොහොවිට. හරි. එනවා P Q QRS සහ T තරංග නම් කරලා ඒක ලියන්නයි තියෙන්නේ. හරි. ඊළඟට අපි මේ වීඩියෝ එකේ අවසාන මාතෘකාවට යනවා. ඒ තමයි රුධිර පීඩනය. හරි. රුධිර පීඩනය කියන්නේ මොකක්ද? දැන් පීඩනයක් ඇතුව පොම්බ කරනවාම කියලා කිව්වනේ. රුධිර පීඩනය කියලා කියන්නේ අපි සරලව ඒකට අර්ථ දැක්වීමක් ගත්තොත් හරිද? රුධිර පීඩනය blood pressure BP කියලා කියන්නේ. ඒ කියන්නේ මෙහෙමයි හෘදය මගින් රුධිරය පොම්බ කරනවානේ. ඒක පොම්බ කරන්නේ අනිවාර්යෙන් පීඩනයක් ඇතුව. එයා හොඳ ප්‍රෙෂර් එකක් අරන් තමයි පොම්බ කරන්නේ. ඒතකොට රුධිරය ගමන් කරන විට හරි රුධිර වාහිනී මත ඇති කරන තෙරපුම. රුධිර වාහිනී මත ඇති කරන තෙරපුම තමයි මොකක් කියන්නේද? රුධිර පීඩනය කියලා අපි නම් කරන්නේ. එහෙනම් මොකද වාහිනිය තුලින් රුධිරය ගමන් කිරීමේදී එම රුධිරය මගින් වාහිනිය මත ඇති කරන්නා වූ තෙරපුම. ඒ කියන්නේ මෙහෙම රුධිර වාහිනියක් තියෙනවා නම් මේ තුලින් තමයි රුධිරය මෙහෙම ගමන් කරන්නේ. හරි? මෙහෙම නාලය තියෙනවා නම්. මේ රුධිරය මගින් වාහිනී බිත්ති මත මොනවද ඇති කරනවද? තෙරපුමක් ඇති කරනවා. ඒක අපි කියනවා රුධිර පීඩනය කියලා. මේ රුධිර පීඩනය ඒ අවශ්‍ය අගයක නැතුව අඩු වැඩි වීම වගිනුත් අර වගේම බලපෑම් ඇති වෙන්න පුළුවන් විවිධ හානිකර බලපෑම්. හරි. ඒ අනුව මේ විදිහට රුධිර පීඩනයක් ඇති කරනවා. ඒක රුධිර පීඩනය ගත්තයින් පස්සේ රුධිර පීඩනය සාමාන්‍ය අගයක තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය පීඩනයක් විදිහට තියෙන්න ඕනේ. නැත්නම් ප්‍රෙෂර් එක වැඩි වුණාම. ඒ කියන්නේ එතකොට එනවා blood pressure එක වැඩි. ඒතර high blood pressure. එහෙම නැත්නම් low blood pressure LBP. එහම අපිට නම් කෙටියෙන් හරි මේම සංකේත නැහැ. මේවා මේ නිකන් ඕගොල්ලෝ පැහැදිලි වෙන්න දාන්නේ අර නිකම්ම අකුරු ටික ලියනවට වඩා මේවා විභාගයේම ලියන්න එපා. අනිවාර්යයෙන්ම රුධිර පීඩනය සාමාන්‍යයකට වඩා වැඩි වූ විට කියලා ලියන්න. හරි. එතකොට මේක කවුද දන්නේ මේක මොකක්ද ලියලා තියෙන්නේ කියලා මුල් ඔයාලගේ නමේ මුල අකුරු ලියලා කියලා කවුද දන්නේ? යනවා වැඩි වුණාම අවශ්‍ය අගයට වඩා වැඩි වුණාම මොකද වෙන්නේ? සමහරක් විට රුධිරය කැටි ගහන්න පුළුවන්. රුධිර කැටි ඇතිවීම අපහු අභ්‍යන්තර රුධිර ගලණය. හරි. රුධිර වහනය. ඒ කොහොමද වෙන්නේ? අභ්‍යන්තර රුධිර වහනය. ඒ මේ අධික රුධිර පීඩනයක යනකොට විශේෂයෙන් ওই කේශනාලිකාවගේ ගොඩක් තුනී ඒවාට ඒවා දරා ගන්න බෑ මේ පීඩනය. සාමාන්‍ය පීඩනය දරා ගන්න පුළුවන් නම්‍යශීලී. නමුත් රුධිර පීඩනය වැඩි වුණායින් පස්සේ මොකක් වෙනවද? ඒක ඒගොල්ලන්ට දරා ගන්න බැරුව ඒවා පුපුරනවා. දැන් රුධිර මේ කේශනාලිකාව පුපුරපුවම එළියට රුධිරය ඇවිල්ලා රුධිර කැටි ඇති වෙනවා. ඒ රුධිරය හානි වුණ ගමන් මේ රුධිර කැටි ඇති වෙනවනේ. ඒ වගේ රුධිර කැටියක් හිර වෙන එක සමහර හොඳ තැනක හරි හොඳ තැනක හිර වුණොත් වැඩේ හරි. හරි. වැඩේ හරි කියන්නේ මොකද්ද? ඊළඟ ආත්මෙට තමයි ඊට පස්සේ යන්න වෙන්නේ. මොකද කැටිය හොඳ තැනක හරියම තැනක හිර වුණොත් හෘදයට වගේ රුධිර සපයන ආලයක. අන්න එතකොට ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ අපහු අභ්‍යන්තර රුධිර වහනයක් වෙනවා. අර වගේ කේශනාලිකා ආදිය ඩැමේජ් වෙලා ඊට පස්සේ අභ්‍යන්තර රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන්. අධික රුධිර පීඩනය කියන තත්ත්වයක්. අඩු වුණාම අවශ්‍ය අගයට වඩා රුධිර පීඩනය අඩු වෙන අවස්ථාවක් තියෙනවා. සමහරක් වෙලාවල් වල අපි මොනවද කියලා කතා කරනවා ඉස්සරහට රෝග තත්ත්වයටදී. අඩු රුධිර පීඩනයක් ආවම පස්සේ ප්‍රධාන වශයෙන් වෙන බලපෑම තමයි මොකද්ද?
මොළය ඊට පස්සේ හෘදය ඒ වගේ තැන් වලට වකුගඩු ඒ වගේ අර අත්‍යවශ්‍ය වැදගත් ඉන්ද්‍රියයන්ට රුධිර සැපයීම අඩු වෙනවා. ඒතකොට ඒ ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරීත්වය අඩු වෙලා ලොකු බරපතල හානි ඩැමේජ් වෙන්න පුළුවන් ශරීරයට නැත්නම් මරණය වුණත් ඇති වෙන්න පුළුවන්. ඒ අනුව රුධිරය අපි නිසි පීඩනයක තියාගන්න ඕනේ එක්තරා සාමාන්‍ය අගයක. සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිර පීඩනය බ්ලඩ් ප්‍රෙෂර් එක ගත්තාම විවිධාකාර වූ සාධක මත වෙනස් වෙනවා. ඒ කියන්නේ රෝගී වෙන්නේ නැති වුණා හරිද? මෙන්න මේ සාධක මත. දැන් ඒ ටික හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ හරි. දවසේ වේලාව. ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ භාවය. ඊට පස්සේ ඉරියව්. ඊට පස්සේ ව්‍යායාම කිරීම ආදී. හරි. ඔය දේවල් ඊට පස්සේ දවසේ වේලාව ස්ත්‍රී පුරුෂ භාවයේ වයස අනුවත් වෙනස් වෙන්න පුළුවන් රුධිර පීඩන. හරි දවසේ කාලයේ ඉරියව් ස්ත්‍රී පුරුෂ භාවයේ වයස ක්‍රියාකාරීත්වය ව්‍යායාම හා ආතතිය ක්‍රියාකාරීත්වය හරි ඊට පස්සේ බය ඇතිවීම කම්පාව ඇතිවීම නේද සංකාව කියන්නේ ඔය වගේ දේවල් වලින් මොකක් වෙනවද ගොඩක් වෙලාවට මේකට බලපෑම ඇති වෙනවා හරි සාමාන්‍යයෙන් නිශ්චලව සංසුන්ව මනසක ඉන්නකොට මොකක් වෙනවද සාමාන්‍ය අගයක ඒ කියන්නේ අඩු රුධිර පීඩන අගයක් තියෙනවා ඒ කියන්නේ වඩා අඩු නෙමෙයි සාමාන්‍ය අවශ්‍ය දෙයට අවශ්‍ය රුධිර පීඩන තියෙනවා නමුත් බයක් ශෝකයක් ඇති වුනහම ඒවා වැඩි වෙනවා අර කියන්නේ මේ රාග ද්වේෂ මෝහ කියලා නේද අන් ඒ වගේ සිතුවිලි ඇති වුනහම ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න ඇති වෙනවා මොකද්ද මේ රුධිර පීඩනය වැඩි වෙනවා හරි ඒක ආධ්‍යාත්මික වශයෙන් උත් හරි නෑ ඒ වගේම කායික වශයෙන් උත් ඒක අපිට බලපානවා කියලා තේරෙනවා ඒවා හරි නිකම්ම නෙමෙයි මේ බුදුහාමුදුරු කියලා තියෙන්නේ ඊට පස්සේ ක්‍රියාකාරීත්වය යනවා දැන් ක්‍රියාකාරීත්වය වැඩි කෙනෙක් නම් අනිවාර්යෙන් එයාගේ රුධිර පීඩනය වැඩි ඒ කියන්නේ එයා මේ ජොබ් එකක් විදියට අපි කරනවා නම් නිකන් පුටුවක් උඩට වෙලා ඉන්න අයත් ඉන්නවා සමහර අය එහෙම නැතුව වැඩ කරන වර්කර්ස්ලා සේවකයෝ වගේ ගත්තාම එයාලා ලොකු ක්‍රියාකාරීත්වයක් තියෙනවා ඒතකොට ඒගොල්ලෝ අනුව රුධිර පීඩනය වැඩි වීම සිද්ධ වෙන්න පුළුවන් ඒ වයස අනුව ව්‍යායාම වැඩිපුර කරද්දී එහෙම වෙනවා ඉරියව්ව ඉන්න ඉරියව්ව මොකද්ද හරි ස්ත්‍රී පුරුෂ භාවය සහ දවසේ වේලාව. ඉතින් ඔය කරුණු ටික අනිවාර්යෙන් ඇතුළත් වෙන්න ඕනේ මේ දේවල් අනුව රුධිර පීඩනය වෙනස් වෙන්න පුළුවන්. හරි. හරි ඊට පස්සේ අපි කතා කරනවා මෙන්න මෙහෙම සාධක දෙකක් මේ ක්‍රියාවත් එක්කලා මේ ටිකත් එක්කලා ආකුංච හා විස්තාර පීඩන කියලා. ආකුංච හා විස්තාර පීඩන අගයන් රුධිර පීඩන අගයන් කියලා අපි දෙයක් කතා කරනවා. මුලින්ම ආකුංච පීඩනය. ආකුංච පීඩනය කියලා මේ කියන්නේ මෙහෙමයි. ආකුංච පීඩනය අනු කුමක්ද කියලා අහුවොත් ඔයගොල්ලෝ දෙන්න ඕන උත්තරේ මොකද්ද? වම් කෝශිකාව මගින් මහා ධමනීයට රුධිරය ඇතුළු කිරීමේදී හරි රුධිර වාහිනිය තුල ඇතිවන දේහයේ සංස්ථානික රුධිර වාහිනිය තුල ඇතිවන්නා වූ පීඩනය. මොන පීඩනයද? ආකුංච පීඩනය. මම අර කලින් කිව්ව අපිට ඒ වගේ තව කතාවක් කලින් හම්බුණා මොකද්ද? ආඝාත පරිමාව. ඒකෙදිත් මම කිව්වා ස්ට්‍රෝක් වලින් කියන්නේ left ventricle එක මගින් ඇති කරන්නා වූ left ventricle එක මගින් සංස්ථානික සංසරණයට ලබා දෙන ස්පන්දනයක ලබා දෙන රුධිර පරිමාව. ඒකටම සමගාමීව යන එකක් තමයි පීඩනය. එතනින් කියව පරිමාව මෙතනින් කියනවා ආකුංච පීඩනය කියලා කියන්නේ වම් කෝශිකාව සංකෝචනය වෙලා සංස්ථානික සංසරණයට ඇතුළත් කරන්නා වූ රුධිරය ඇතුළත් කරන්නා වූ පීඩනය. ඒතර ඒ අවස්ථාවේදී පීඩනය අපි අගයක් විදිහට ගත්තොත් මෙන්න මේ විදිහට 120යි mmHg අසදිය මිලිමීටර. හරි. වගේ අගයක් තමයි සාමාන්‍ය අගය වෙන්නේ. ආකුංච පීඩනය. ඊට පස්සේ විස්තාර පීඩනය කියලා කියන්නේ හෘදය පූර්ණ හෘද විස්තාර. හෘදයේ පූර්ණ හෘද විස්තාර අවධියේදී මෙන්න මේ අවධිය මේ අර කලින් අදපු චක්‍රයක් තාම තියෙනවා ඒකේ භාගෙට. අන්නේ අවධියේදී රුධිර වාහිනිය වල තියෙන පීඩනය. ඒක අපි සාමාන්‍යයෙන් ගන්නේ 80ක් දශදිය මිලිමීටර කියලා. ඒ කියන්නේ මෙහෙමයි දැන් හෘදය අර එක්තරා අවස්ථාවකටපත් වෙනවනේ විවේකී අවස්ථාවකට. ආන් ඒ අවස්ථාවේ රුධිර පීඩනයමයිනවා. ඒතකොට ඒකට අදාළ වෙන්නේ මේ අගේ. හරිනේ එතකොට ඉතින් ලොකු අර ආකුංච පීඩනය කියවම සංකෝචනය වෙන අවස්ථාවේ ලොකු පීඩනයක් තියෙනවා. ඒතකොට ඒක නේද? සාපේක්ෂව සෑහෙන පරතරයක්. ඒතකොට ඔන්න ඔය පීඩන දෙක අතර අපිට අනුපාතයක් ගන්න පුළුවන්. ඔය අනුපාතයේ විදිහට සාමාන්‍යයෙන් හරි
ආකුංච පීඩනයේ බෙදීම විස්තර පීඩනය. මෙන්න මේ විදිහට තමයි අපි සාමාන්‍යයෙන් ඕක නම් කරන්නේ. රුධිර පීඩනය නම් කරනකොට කෙනෙකුගේ රුධිර පීඩනය දෙනකොට මේ 180 ડોක්ටර්ස්ලාගේම රිපෝට් වල සාමාන්‍යයෙන් බ්ලඩ් ප්‍රෙෂර් එක මැන්නොත් අම්ලතාවලගේ මැන්නොත් බලන්න ඒගොල්ලෝ මෙහෙම සමහරවල් ලියනවා. හරි. ඒ අදාළ අගයන් එයාට ආපු අගයන් මෙහෙම ලියනවා. ඊට පස්සේ ડોක්ටර්ස්ලා ගාව තියෙනවා උලන් වගේ නේද බටයක් වගේ තියෙන නිකන් උපකරණයක් දැකලා ඇති ඔයගොල්ලෝ. හරි. මෙහෙම කොහොම නිකන් තියෙනවා කෑල්ලක් ඒකේ මෙහෙම සටහන් කරලා තියෙනවා පරිමාණය. හරි. ඊට පස්සේ මේකේ ඇතුලේ එක එක බඩු මුට්ටු ටිකක් තියෙනවා නිකන් අර අත වටේට ඔත්තලා නේද අත වටේට ඔත්තලා ඊට පස්සේ නිකන් මෙහෙම අර පම්ප් එකක් වගේ තියෙනවා ඒකෙන් නේ ටූස් ගාලා එම ඔබනවා මේකේ ඊට පස්සේ මේකේ බට් එකකින් එම සම්බන්ධයක් තියෙනවා ඒතකොට මේකෙන් තමයි එයාලා මොකක් කරන්නේද රුධිර පීඩනයමයි හරි නිකන් විනෝදයට වගේ තියෙන ගන්න මේක එයාලා රුධිර පීඩනයමයි එකයි කරන්නේ ඒකට අපි කියනවා ස්පිග්මෝ මැනෝමීටර් ස්පිග්මෝමැනෝමීටර් කියලා. මේ නම් හොඳට ඔයගොල්ලෝ මතක තියාගන්න මොකද මේ වගේ තැන් ගොඩක් වෙලාවට අපේ අවධානයට යොමු වෙන්නේ නැහැ. හරි. ඒතර මේ වගේ එකක් එනවා හිටපොම. ඔන්න මේ රූප සටහනක් දෙන්න පුළුවන් විභාගයට. හරි. ඒවා බැරි කමක් නැහැ. හරි. ස්පිග්මෝමැනෝමීටර් එයාලා නම් කරලා තියෙනවා නම් සිලබස් එකේ ළමයි දැනගන්න ඕනේ මේ මොකක්ද කියන එක. එහෙනම් මේ වගේ රූපයක් දීලා මේ උපකරණය කුමක්ද? එමගින් මනින්නේ දේහයේ කුමන අවස්ථාවක්ද එහෙම කියලා ප්‍රශ්න ටිකක් යමුනොත් ඒ ප්‍රශ්නේ මේ වෙලාවේ මේක මොකද්ද කියලා කියා ගන්න බැරි වෙනවා. ඉතින් මේ නම් මතක තියාගන්න ඕනේ හරියට ලියා ගන්න හරි. ඒතර ඔන්න ඔය වගේ දේවල් ටිකක් අපි මූලිකව රුධිර පීඩනය ගැන කතා කරනවා. සාමාන්‍ය රුධිර පීඩනය ලියන්නේ මේ විදිහට. 120ත් 80ත් 50 මිලිමීටර කියලා ලියන්නේ ආකුංච විස්තර පීඩනවල එකතුව විදිහට. නිකන් එක පීඩනයක් විතරක් අපි ලියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒතර ඔය අගේ එන්නේ සාමාන්‍ය නිරෝගී විවේකීව සිටින පුද්ගලයෙක්ගේ. එහෙම විවේකීව නැති වැඩ කරන අවස්ථා නැත්නම් මීටර් 100 දුවලා ඇවිල්ලා මැන්නොත් මේ යගේ ගොඩක් වැඩි. ඔය දෙකම පීඩනයන් දෙකම වැඩි වෙනවා. ඒ අනුව මේ දේවල් ටික ඔයගොල්ලෝ සඳහන් කරගන්න ඕනේ ආකුංචා විස්තර පීඩනයන්ට අදාළව. රුධිර පීඩනය සම්බන්ධයෙන් කියන්නේ පොදු කරුණු ටික ඔය ටික. හරි? පොදු කරුණු ටික ඔය ටික. ඊට පස්සේ අපිට තියෙනවා රුධිර පීඩනය වැඩි වුණාම මොකද වෙන්නේ සහ අඩු වුණාම මොකද වෙන්නේ කියලා අර රෝගී තත්ත්ව ටිකක් වගේ කතා කරනවා. රුධිර පීඩනයත් එක්ක බද්ධ වෙච්ච වර්තමානයේ වෙනකොට ගොඩක් මානව සමාජයේ මිනිසුන් අපෙන් ඈත් වෙලා යන මැරිලා යන රෝග තත්ත්ව තියෙනවා. ඒවා අපි පොඩ්ඩක් ඒ නිසා විශේෂයෙන් සලකා බලන්න ඕනේ. මේ පළවෙනි එක තමයි අධ්‍යාතතිය. high blood pressure. අධි ආතතිය. හරි. වැඩි ආතතියක් ඇතුව රුධිරේ. මේකදී අපි කොහොමද අර්ධකීම හදන්නේ? රුධිර පීඩනය blood pressure එක සාමාන්‍ය අගයට වඩා point එක හොඳට මතක තියාගන්න. රුධිර යම් පුද්ගලයෙකුගේ රුධිර පීඩනය සාමාන්‍ය අගයට වඩා වැඩි අගයක දිගු කාලයක් තිස්සේ පැවතීම. දැන් ඔය වචනේ අඩු වුණොත් ඔය කැලේ අඩු වුණොත් මොකද වෙන්නේ? අර්ධකීම වර්ධිනවා. හරි අර්ධකීමක් ඒවට දෙන්න ඕනේ. හරි. සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ රුධිර පීඩනය දිගු කාලයක් තිස්සේ පැවතීම. නැත්නම් අපි කියනවා මෙහෙම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි රුධිර පීඩනයක් තිබීම තමයි අධ්‍යාතතිය කියන්නේ. එහෙනම් අපි මොකයි හරි ගමනක් ගිහිල්ලා ඇවිල්ලා බලපුවමත් අධ්‍යාතතිය වෙන්න ඕනේ. එහෙමයි ගන්න මේ කියන්නේ දිගු කාලයක් තිස්සේ පවතින. සමහර නිින්දෙදී මෙයා හරි විවේකීව ඉන්න අවස්ථාවලදී මන්න අර 120 80 කියන එක ගොඩක් ඉහළින් තමයි සටහන් වෙන්නේ. 130 40 වගේ වෙනවා. ඒතර එහෙම අවස්ථාවක් වෙනවා දිගු කාලයක් තිස්සේ පවතින අධික රුධිර පීඩනය අපි කියනවා අධ්‍යාතතිය කියලා. දැන් මේ අධ්‍යාතතිය මගින් විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් දේහය තුළ වැදගත් ඉන්ද්‍රියන්ට. ප්‍රධාන වශයෙන් වකුගඩු. ඊට පස්සේ අධිවෘක්ක ග්‍රන්ථි. ඒ වකුගඩු ආශ්‍රිතවනේ තියෙන්නේ. අධිවෘක්ක සංකූලතා. ඊට පස්සේ හෘදයාබාධ. මේක තමයි අපි අර කිව්වේ ප්‍රධාන වශයෙන්ම නේද වර්තමානයේ ගොඩාක් මිනිස්සු මැරෙන්න හේතුවක් හෘදයාබාධ. ආපහු ආඝාත. අංශභාග කියන්නේ ආඝාත. ඔය වගේ තත්ත්ව ඔය වගේ බලපෑම් ඇති වෙනවා මොකක් නිසාද? අධ්‍යාතතිය නිසා. මේ අධ්‍යාතතිය ඇති වෙන්න හේතු මොනවද? දැන් අපි කිව්වේ මේවා හේතු නෙමෙයිද? නෑ මේවා බලපෑම්. අධ්‍යාතතියෙන් වෙන්න පුළුවන් දේවල් මොනවද? ඊට පස්සේ අධ්‍යාතතියට බලපාන්නේ මොනවද? ඒ කියන්නේ මෙහෙන් ඊතලයක් ගෙවුවා
මොනවද ඒකට බලපාන සාධක? ස්ථූලතාව බලපානවා. ආපහු මధుමේහය. ඒක ලස්සන නමක් වුණාට ඒක හොඳ රෝගයක් නෙමෙයි. හරි රෝගයක් මේකයි. මధుමේහය කියන්නේ දියවැඩියාවට. ඊට පස්සේ ආපහු අධික ලුණු පරිභෝජනය. ඊට පස්සේ ආපහු අධික මද්යසාර පරිභෝජනය. දුම්පානය. හරි ඔය වගේ දේවල් ස්ථූලතාව. ඊට පස්සේ ආපහු පෞල් ප්‍රවේණික ඉතිහාසය. පෞල් ඉතිහාසය කියන්නේ කලින් කට්ටියට තියෙනවා නම් ආච්චිලා සීයලා ඒ පරම්පරාවේ කට්ටියට අධ්‍යාත්මතිය තියෙනවා නම් අර බ්ලඩ් ප්‍රෙෂර් වැඩි නම් ඒගොල්ලන්ගේ ඊළඟ පරම්පරාවටත් ඒක යෑමේ සම්භාවිතාවය වැඩි. ඕනෙම රෝගයකට ඔය නිදාන්ගත රෝග ගැන කතා කරනකොට ගොඩාක් ඔය අර පෞල් ඉතිහාසය බලපානවා. හරි හෘදයාබාධ වලට උනත් අර කලින් ගොඩක් තියෙනවා නම් ඊළඟ පරම්පරාවටත් ඒක යන්න පුළුවන් හැකියාව වැඩි. ඊට පස්සේ ආයි කියනවා ආතතිය. ස්ට්‍රෙස් එක. ඊට පස්සේ මේ ක්‍රියාකාරීත්වය අඩුවීම. ක්‍රියාකාරීත්වය අඩු ජීවන රටාව. ලයිෆ් ස්ටයිල් එක. එක තැනකට වෙලා කම්මැලිකමට ඉන්න දැන් AC room වල එහෙම ඉන්න තත්ත්වයන් ගොඩක් වෙලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක LDL කොලෙස්ටරෝල්. කොලෙස්ටරෝල් කියලා අපි සංයෝගයක් කතා කරා ලිපිඩමේ සංයෝගයක්. මේකේ තියෙනවා HDL කොලෙස්ටරෝල් සහ LDL කොලෙස්ටරෝල් කියලා වර්ග දෙකක්. එකෙන් මේ LDL කොලෙස්ටරෝල් අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන. මේකේ දිගනමත් පොඩ්ඩක් අවධානය ඔයගොල්ලෝ තියාගන්න ඕනේ. අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන. කොලෙස්ටරෝල් කියන එක තමයි ඔය LDL කොලෙස්ටරෝල් කියලා අපි නම් කරන්නේ කෙටියෙන් ඉංග්‍රීසි අකුරු ටික දාලා. මෙන්න මේ කොලෙස්ටරෝල් මොනවා මතද? ධමනි බිත්ති මත තැම්පත් වෙනවා. ධමනි බිත්තිය තියෙනවා. මේ ධමනි බිත්තිය මත මේ වගේ කොලෙස්ටරෝල් වර්ග වලින් තැම්පත් වීම සිද්ධ වෙනවා. මේගොල්ලෝ තැම්පත් වෙනවා. එතකොට ධමනි බිත්තිය මොනවා වෙනවද? අවහිර වෙනවා. එයාට සාමාන්‍ය කලින් තිබ්බ තරමේ එයාට අවස්ථාවක් හම්බෙන්නේ නැහැ රුධිර සංනයනය හරියට කරන්න. ඒක බලපෑමක් වෙනවා. එතකොට සාමාන්‍ය එයාගේ දේහයෙන් රුධිර පරිමාව වෙනස් වෙන්නේ නැහැ. රුධිර පරිමාව ඒ රුධිර පරිමාවම එනවා. දැන් මොකද වෙන්නේ? බටේ පොඩි. බටේ සිහින් වෙලා තියෙන්නේ. එතන මොකද වෙන්නේ? එකම ප්‍රෙෂර් එක එනවා. හැබැයි බටේ සිහින් නම් පීඩනය වැඩි. හරි? ඒකයි වෙන්නේ. ඒතර මේ පීඩනය වැඩිකම නිසා මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. හරි? හෘදයාබාධ ආඝාත වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. හරි? ඒවා අපි වෙනම පොඩ්ඩක් බලමු ඊට පස්සේ. මෙහෙම වෙනවා. ඔය දේවල් ඔය තමයි මේ හේතු. හරි? ඒතර මේවා අනිවාර්යෙන් ඔයගොල්ලෝ වෙන වෙනම ලියන්න ඕනේ. හරි? මෙතන ඒකට තියෙනවනේ 9ක් තියෙන්න ඕනේ. 3යි 9ක් තියෙනවනේ. ඒ 9 අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න. අමාරු දේවල් නෙමෙයි. ස්ථූලභාවය, දියවැඩියාව, අධික ලුණු. ඒ කියන්නේ ඒක අධික කියලා කියන්නේ ලුණු පරිභෝජනය කියලා කියන්නේ බංග ලුණු දාන්න නැතුවන කන්න වෙන්නේ නේද? කොහොමද ඔය හෘදයාබාධයෙන් හැදුනම කියන ලුණු නොදාම කන්න කියලා. හරි? හරි. එනවා මේ තියෙන්නේ රෝග තත්ත්වය. මේ තියෙන්නේ ඒකෙන් ඇති වෙන බලපෑම. මේ තියෙන්නේ රෝගයට හේතු වන සාධක. එහෙනම් මේ හේතු වන සාධක ඕගොල්ලෝ පුළුවන් තරම් අඩු කරගන්න. එතකොට ඔය පෞල් ඉතිහාසයේ කෙසේ වෙතත් ඔයාලට පුළුවන් ඔය අනිත් දේවල් අඩු නම් හරි මහතට ඉන්න එපා ලොකුවට පුළුවන් තරම් ව්‍යායාම කරලා ක්‍රියාකාරී ජීවිතයක් ඇති කරගන්න තරුණ කාලේ ඉඳලා. තරුණ කාලේ ඉඳලා මේ තත්ත්වය ඇති වුණොත් ඒක ගොඩක් භයානකයි. හරි 30 35 වෙනකොට අනිවාර්යයෙන්ම හරිද හම්බ වෙනවා වැඩි. හරි හොඳයි. ඊට පස්සේ ආධ්‍යාත්මතියට පස්සේ ඊළඟට ආපහු බලපානවා මන්දාතතිය. අඩු වුණත් ප්‍රශ්නේ. හරි? ඊළඟ ප්‍රශ්න තමයි මන්දාතතිය. මේකේ තියෙන්නේ මොකද්ද? මේකේ අනිත් පැත්ත. දිගු කලක් තිස්සේ තියෙනවා මොකද්ද? සාමාන්‍ය රුධිර පීඩනයට වඩා අඩු වගයක්. සාමාන්‍ය රුධිර පීඩනයට වඩා අඩු රුධිර පීඩනය දිගු කලක් තිස්සේ පැවතීම අපිට කියන්න පුළුවන් මොකක් කියලාද? මන්දාතතිය කියලා. මන්දාතතියෙන් ප්‍රශ්නයක් නැහැ. හොඳයි නේ වුණාම නේද? එහෙම කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නෑ ඒකත් හොඳ නැහැ. ඒකට හේතුව වෙන්නේ ප්‍රධාන වශයෙන් මේකට මේක වුණාම ඇති වෙන දේවල් මොනවද? ඔව්. වැදගත් අවයවයන්ට. හරි. සාමාන්‍ය නිකන් පේශියකට අතකට පයකට වගේ නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් මොළය. හරි. වකුගඩු. ඒ වගේ අර නිරන්තර හොඳ රුධිර සැපයීමක් අවශ්‍ය කරන්නා වූ ඉන්ද්‍රියයන් අවයවයන් දේහය තුල තියෙනවා. හරි. එහෙම ඉන්ද්‍රිය විශේෂයෙන් මොළය වගේ තැනකට රුධිර සැපයීම අඩු වුණාම එයාගේ ක්‍රියාකාරීත්වය පවත්වා ගන්න බෑ. ඒතකොට ඒ අනුව විවිධ බලපෑම් මේකෙන් එනවා. මන්දාතතියට හේතුව තමයි ප්‍රධාන වශයෙන්
සාමාන්‍යයෙන් එන බලපෑම් තමයි කලන්තේ ඒ වගේ තත්ත්ව. නමුත් ඒක දිගු කාලයක් පවතිනවා නම් ඒකෙන් විවිධ රෝගී තත්ත්ව වගේම මරණයත් ඇති වෙන්න පුළුවන්. මන්දාතතිය මොනවද බලපාන්නේ? විවිධ සාධක අර වගේ සාධක කීපයක් හේතු වෙනවා මන්දාතතියට. කම්පනය. ඊට පස්සේ අධික රුධිර වහනය. ඇක්සිඩන්ට් එකකින් වගේ හරි ඇක්සිඩන්ට් එකකින් ලොකු රුධිර වහනයක් වුණාම දේහයේ තියෙන අර දැන් හෘදයෙන් ප්‍රෙෂර් කරලා ප්‍රෙෂර් වෙන්නේ නැහැ මොකද රුධිර ප්‍රමාණය අඩුයි. හරි දැන් අර මෝටරේ වුණත් එහෙම මේ ඔයගොල්ලෝ වතුර ටැංකිය එක එනවනම් ටැංකිය වතුර අඩු වෙන ප්‍රෙෂර් එක අඩු වෙනවා වගේ පරිමාව අඩු වෙන ප්‍රෙෂර් එක අඩු වෙනවා. මන්දාතතිය වෙනවා ඒකට. ඊට පස්සේ අපව ඩෙන්ගු රක්තපාත. ඒ ඩෙන්ගු රක්තපාත තත්ත්වයේදී මේ විදිහට මේ මන්දාතති තත්ත්වය ඇති වෙනවා. ඊට පස්සේ අර රුධිර වහනයත් අභ්‍යන්තර රුධිර වහනය එනවා මෙහෙම වෙනවා කියලා ඔයගොල්ලෝ කියන්නේ ඒකේ රෝග ලක්ෂණ වලට ගියාම ඊට පස්සේ ආපහු මෙහෙම ලක්ෂණයක් තියෙනවා. හරි. අඩු පෝෂණය, निराहारව සිටීම, හරි. निराहारව සිටීම, අඩු පෝෂණය ඔය වගේ ලක්ෂණ. හරි. එතකොට මේකේ මෙහෙම හේතු මන්දාතතියට අදාළ හේතු ටිකක් අපි බලනවා. මුලින්ම කම්පන තත්ත්ව. ඒ කියන්නේ අර ෂොක් වෙනවා කියලා අපි කියන්නේ මොනවා හරි දෙයකට එකපාරට ඇති වෙන කම්පනයක් මගින් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ අධික රුධිර වහනයක් වෙලා. ඒක පැහැදිලිව වෙන්න පුළුවන් ඔය ඇක්සිඩන්ට් වලින් වගේ. ඩෙන්ගු රක්තපාත තත්ත්වය, निराहारව සිටීම, ඊට පස්සේ අඩු පෝෂණ තත්ත්වයක්. දිගින් දිගටම අඩු පෝෂණයක් නම් ලැබෙන්නේ ඒකනොත් රුධිර සැපීමට බාධා ඇති වෙලා ඒ රුධිර පීඩනය ඇති වෙන්න ඒක හේතුවක් වෙනවා. ඊට පස්සේ ආපහු මෙහෙම කතාවක් කියනවා ඉඳගෙන සිට එක්වර නැගිටීම. දැන් මේක දැන් සාමාන්‍ය රෝගී කෙනෙක් එහෙම නැගිට්ටා කියලා මන්දාතතිය හැදෙන්නේ නැහැ. කාන්දාලට නෑනේ සාමාන්‍ය. නමුත් අර මේ වගේ උදාහරණයක් විදිහට ඩෙන්ගු රෝග මේ රක්තපාත තත්ත්වයක් තියෙන කෙනෙක් කියන්නකො. ඒතර ඉඳගෙන ඉඳලා නැගිටින්න බෑ එකපාරට. නමුත් දැන් ඩෙන්ගු රෝගයට හැදිච්ච කෙනෙක් වුණත් අර ටික ටික ඒ තත්ත්වය එනකොට මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අර එක ක්ෂණිකව කරන ක්‍රියා. හරි. එකපාරට ඉඳගෙන නැගිටිනවා. ඒ වගේ අර එකපාරට කරන ක්‍රියාවන් පොඩ්ඩක් ඒ වගේ ක්‍රියාවක් කරපුවම කලන්තේ දාන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒකට හේතු වෙනවා මන්දාතතිය රුධිර සැපයීමේ තියෙන දුර්වලතාව. රොන්නයි කරුණු ටික ප්‍රධාන වශයෙන් අධ්‍යාත්මයට සහ මන්දාතතියට අදාළව ඔයගොල්ලෝ සඳහන් කරන්න ඕනේ. දැන් රුධිර පීඩනය ගැන වගේ ප්‍රශ්නයක්. එහෙම ඇවිල්ලා තියෙනවා මේ වගේ ප්‍රශ්නයක්. ඒ වගේ ප්‍රශ්නයක් ගැන කියද්දී අනිවාර්යෙන් වැදගත් වෙනවා මේ කරුණු සඳහන් කරන එක. හරි. හොඳයි. ඊට පස්සේ ඊළඟට අපි යනවා මෙහෙම දෙයකට කිරීටක සංසරණය. හරි. මධ්‍යස්ථ මන්දාතතිය හරි දැන්. ඊට පස්සේ ඊළඟට අපි දැනගන්න ඕනේ දේ තමයි මේ රෝග තත්ත්වවලට අදාළව කිරීටක සංසරණය. රෝග තත්ත්ව ටික ඉවරයි. ගැටලු සාගත තත්ත්ව ටික ඉවරයි. ඊට පස්සේ කිරීටක. මොකද්ද මේ කිරීටක සංසරණය කියන්නේ? දැන් හෘදය තමයි රුධිරය සපයන්නේ පොම්ප කරන්නේ. දේහයට පුරාවටම රුධිරය පොම්ප කරන්නේ හෘදය මගින්. ඒක හෘදය මගින් එහෙම පොම්ප කරනකොට හෘදයටත් හොඳ රුධිර සැපීමක් තියෙනවා. මොකද එයා ජීවි අවයවයක් නේ. එයාටත් රුධිර සැපීමක් අවශ්‍යයි. ඒක දැන් මම මෙතන හෘදයක් ඇඳලා තියෙනවා දල වශයෙන්. හරි. මේ අර හොඳට හදපුවට දැනන්නේ මේ නිකන් දල වශයෙන් තේරුම් ගන්න. මේක මම විශේෂයෙන් පෙන්වන්න කරලා තියෙනවා වම් කර්ණිකාවනේ මේ තියෙන්නේ. ඒ වම් කර්ණිකාවෙන් හට ගන්නා වූ මොකද්ද? සංස්ථානික මහා ධමනිය. අන්න එතකොට මේ සංස්ථානික මහා ධමනියෙන් ඇති වෙනවා මොකද්ද? මෙන්න මේ කිරීටක ධමනිය. මේ නිල් පාටින් මම ඇඳලා තියෙන කිරීටක ධමනිය. ඒ කිරීටක ධමනිය ඇති වෙලා ඒක නිකන් තනි නාලයක් විදිහට නෙමෙයි යන්නේ ශාකණය වෙනවා. කිරීටක ධමනිය ශාකණය වෙනවා. ශාකණය වෙලා තමයි ගමන් කරන්නේ. ඒ ශාකණය වෙලා ශාකාංග දෙකකට බෙදෙනවා. බෙදිලා හෘදය පුරාවට එයා රුධිරය ගෙනියනවා. ඒතර එකෙන් අපිට මෙහෙම සටහන් දාන්න පුළුවන් කිරීටක ධමනිය. ධමනි වලින්ම නෙමෙයි ඊට පස්සේ ධමනි බෙදෙනවා මොනවද? ධමනි කේශනාලිකා බවට. ඒ කියන්නේ හෘදයේ බිත්තියට යද්දී එයා කේශනාලිකා විදියට ගිහිල්ලා කේශනාලිකා ජාලයක් හදලා ධමනි වලින් ආරම්භ වෙලා ඒ කේශනාලිකා ජාලය හදලා තමයි එයා රුධිරය සපයන්නේ හෘදයට. ගැටලුවක් නැහැ ඉතින් මෙයාගේ එන්නේ පිරිසිදු රුධිරයනේ සංස්ථානික ධමනිය. ඒතර ඒකෙන්ම එක ශාඛාවක් විදියට මුලින්ම පළමුව හෘදයට ඒ රුධිරය ලැබෙනවා. ඒක කේශනාලිකා ජාලයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ කේශනාලිකා වලින් රුධිරය ලබා ගන්නවා මොනවද? අර අපිරිසිදු වෙන නැත්නම් අපි කියන ඔක්සිජන් අඩු රුධිරය මෙයා ලබා ගන්නවා අපව. හරිද? ඊට පස්සේ ලබාගෙන ශිරා. මොන ශිරාද? හෘද ශිරා.
ඒවත් ශිරා ශාඛා වලින් නේද ශිරා වලට ගිහිල්ලා ඊට පස්සේ ඒ ඔක්කොම එකතු වෙනවා කිරීටක කෝටරකය කියලා ව්‍යුහයකට. කිරීටක කෝටරකය. හරි කිරීටක කෝටරකයට එකතු වෙලා ඊට පස්සේ ආපහු ඒ කියන්නේ කිරීටක කෝටරකයේ තියෙන මේ දකුණු කර්ණිකාව ආශ්‍රිතව. හරි මේ ආශ්‍රිතව තමයි කිරීටක කෝටරකයේ තියෙන්නේ. එතකොට ඒ කිරීටක කෝටරකයට එකතු වුණාන් පස්සේ එයාට පුළුවන් ආපහු දකුණු කර්ණිකාවට රුධිරය නිදාස් කරලා හරිද මේ මෙතනින් එන්නේ කෙලින්ම අදර මහා උත්තර මහා ශිරා මගින් එන්නේ ඔක්සිජන් අඩු රුධිරයනේ. ඒතර ඒ රුධිරය මේකට එනවා මේකෙන් ඊට පස්සේ දකුණු කෝෂිකාවට ගිහිල්ලා පෙනහැලි වලට ඒක යවන්න පුළුවන්. එතකොට ආපහු අර වැඩේ වෙනව නේද? හෘදයෙන් පාවිච්චි කරපු රුධිරයත් ආපහු පිරිසිදු කිරීමේ ක්‍රියාවලියත් එතනින් වෙනවා මේ පද්ධතිය මගින්. හරි. ඔය විදිහට කිරීටක සංසරණය. හරි. සංස්ථානික සංසරණය දැනගත්තා වගේ කිරීටක සංසරණයකුත් හෘදය තුල ක්‍රියාත්මක වෙනවා කියන එක අපි දැනගන්න ඕන. හරි. ඊට අමතරව සමහරක් දැන් කිරීටක කෝටරකයට ඔක්කොම යන්නේ නැහැ. සමහරක් ඒවා රුධිර නාලිකා මගින් මේ විදිහට දැන් ශිරා වලින් ඇවිල්ලා ඒවා රුධිර නාලිකා වලින් කෙලින්ම විවෘත වෙන ඒවාත් තියෙනවා මෙහෙම. හරි. ඒවා නිකම්ම හෘදයේ තියෙන අර අපිරිසිදු වෙච්ච නැත්නම් ඔක්සිජන් වලින් අඩු රුධිරේ කෙලින්ම අර ශිරාවල ශාඛාවලට බෙදලා ඒ ශාඛාවලින් කෙලින්ම විවෘත වීමකුත් තියෙනවා කර්ණිකාවට දකුණු කර්ණිකාවට. හරි. ප්‍රධාන වශයෙන් කිරීටක කෝටරකය අපි එතන කතා කරන්න ඕන. හරි. ඊට පස්සේ තව දෙයක් තමයි මේ කිරීටක ධමනි අවහිර වීම. හරි. කිරීටක ධමනි අවහිර වීමක් සිද්ධ වෙනවා. හරි. ඒ ප්‍රධාන වශයෙන් එයා මේකට හේතුවක් වෙනවා දැන් මෙතනින් සංස්ථානික සංසරණයෙන් මේ ඇතුල් වෙනවා ලොකු පීඩනයක් යටතේ එයා ගමන් කරන්නේ නේද අර ආරම්භ වෙන තැනනේ. ඒ අනුව එතන ලොකු පීඩනයකින් ගමන් කිරීමත් හේතුවක් කරගෙන මේ කිරීටක ධමනි අවහිර වීමේ තත්ත්වය ඇති වෙනවා. හරි. ඒ කියන්නේ මොකක්ද වෙන්නේ? කිරීටක ධමනි වල ප්‍රධාන වශයෙන් ඔය කොලෙස්ටරෝල් වගේ. හරි. අපි අර කලින් යන්නේ. මෙහෙම කිරීටක ධමනියක් අපි ධමනි බෙදීම ධමනි ශාඛාවක් ගත්තොත් මේ ශාඛාවේ මෙහෙම තැම්පත් වෙනවා කොලෙස්ටරෝල් වගේ. ඒ තැම්පත් වුණාම මොකද වෙන්නේ? මේ ධමනියට ගමන් කරන්න තියෙන ඉඩකඩ නාලය අඩු වෙනවා. එතන මේ තුල පීඩනය වැඩි වෙනවා. හරි. ඒ වගේ තත්ත්ව ඇති වෙනවා. ඕක තැම්පත් වෙන ප්‍රමාණය දැන් මෙහෙම තැම්පත් වුණොත් ටිකක් හරි යා ගන්න පුළුවන්. නමුත් ඕක එන්න වැඩි වෙනවා. හරි හොඳට තෙල් හරි ඒ වගේ හැමතිස්සෙම තෙල් බැදුම් ඒ වගේ જાති නිරන්තර ආහාරයක ගන්නකොට මේ අර තැම්පත් වීමේ ප්‍රමාණය එන්න වැඩි වෙනවා. ඒත් වැඩි වෙලා සමහරක් අවස්ථාවල ධමනිය අර රුධිර ගමනාගමනයට අවහිර කරනවා. හරි රුධිර ගමනාගමනය වෙන්නේ නැති තත්ත්වයකටපත් කරනවා. හරි එතන යන්නේ නැහැ ඊට පස්සේ හරි ඊටම සුළු ප්‍රමාණයක් යන්නේ. හිතන්නකෝ දැන් මෙහෙම නාලයක් තියෙනවා. මේ නාලේ මෙහෙම තැම්පත් වෙලා එක තැනක හරි ඔන්න ඔය කන්ද වගේ තැම්පත් වෙලා. මේ තැම්පත් වෙනව නේද? කොලෙස්ටරෝල්. දැන් ඒතකොට කලින් හොඳට ගියපු රුධිරය දැන් මෙන්න මේ වගේ පොඩි තැනකින් යන්න මඟ පාදනවානේ. ඒතර මේකෙන් ඇති වෙන තව ප්‍රශ්නයක් තමයි දැන් මෙතනින් අර ප්‍රෙෂරයකින් ලොකු ප්‍රෙෂරයකින් එන රුධිරය මේ කැටියේ මේ තැම්පත් වීම කොලෙස්ටරෝල් තැම්පත් වීම ගැටෙනවා. හරි ගැටෙනකොට සමහරක් වෙලාවට මෙතන පට්ටිකා එහෙම ක්‍රියාකාරී වෙලා සමහරක් විට රුධිර නාලයේ හානි වෙලා මේකේ රුධිර කැටියක් හැදෙන්නත් ඉඩකඩ තියෙනවා. මෙතන රුධිර කැටියක් හැදෙන්නත් ඉඩකඩ තියෙනවා. ඔන්න කැටියකුත් හදනවා. අර ඝන වීම එතකොට වෙන. ඒකේ ඇවිල්ලා මේක වදිනවනේ හරි පට්ටිකායෙම එකපාර ඇවිල්ලා මේක වදිනවා. ඒ හේතුවෙන් රුධිර කැටියක් රුධිර සෛල හානි වෙලා රුධිර කැටියක් ඇති වෙනවා. මේ කැටිය සමහර වෙලාවට මෙතන හිර වෙනවා කියලා. අර යන්න තිබ්බ චුට්ටත් ඊට පස්සේ මොකද වෙන්නේ? නැති වෙලා යනවා. දැන් ඔන්න ඔය වගේ තත්ත්ව ඇතිවීමට අපි කියනවා මෙන්න මේක කිරීටක ත්‍රොම්බෝසිය කියලා කියනවා. හරි. ධමනි බිත්ති ඝන වීම නැත්නම් කිරීටක ධමනි අවහිර වීම නැත්නම් ධමනි බිත්ති ඝන වීම. හරි. ඒකට කියන නම තමයි මේ තියෙන්නේ ඇතරොස්ක්ලෙරෝසිස්. ඔක සිංහලෙන් ලියා ගන්නත් පුළුවන් කරගන්න ඇතරොස්ක්ලෙරෝසිස්. එහෙම කියලා සිංහල අකුරෙන් එන්නත් පුළුවන්. ඒත් ඔන්න ඔය තත්ත්වය ඇති වෙනවා අර කොලෙස්ටරෝල් ආදිය තැම්පත් වීම නිසා. ඒ හේතුවෙන් හෘදයේ සමහරක් ප්‍රදේශවලට හෘදයේ තියෙන බිත්තියේ වෙන්න පුළුවන් ඒ වගේ තියෙන ප්‍රදේශවලට තියෙන රුධිර සැපයුම මොනවා වෙලා යනවද? අඩු වෙලා යනවා. ඒ රුධිර සැපයුම නැතුව යාට මොනවා කරන්න බැරිද? යාට ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න බෑ දිගින් දිගට. ඒතකොට හෘදයේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා, දුර්වල වෙනවා. ඒ පටක හරි පටක පේශි පටක දුර්වල වෙනවා. දුර්වල වුණාම යාට අර කලින් වගේ ප්‍රෙෂර් එකකින් පම්ප් කරන්න බැරුව වෙනවා. කොයි වෙලාවක හරි
නේද මේ වගේ තත්ත්වයක් ඇති වෙලා ඒ පැත්තටම නෙරුදිරේම යන්න නැතුව ගියොත් ක්‍රියාකාරීත්වය නවතිනවා. ඒතර මේ විදිහට අර රුධිර නාళි ගොඩක් අවහිර වෙලා හරි දමන මිත්‍ති ගොඩක් සිහින් වීම දමනී අවහිරතාවයේ හරි දමනී පටු වීම ඔය කොයි නමින් කිව්වත් ඒ ක්‍රියාවලිය ඇති වුණාම ඊටා වේදනාවක් ලොකු වේදනාවක් හට ගන්නවා කියනවා. හෘදයට සපයන ප්‍රධාන දමනී බිත්ති අවහිර වීම නැත්නම් දමනී බිත්ති පටු වීම නිසා එහෙම වේදනාවක් හට ගන්නවා. ඒක පූර්වෝපායක්. ඒ කියන්නේ මේක දැනුම් දෙනවා හරි. කලින් දැනුම් දෙන දැන් තත්ත්වෙච්ච හරි නෑ. එහෙනම් කොහෙට හරි ගිහිල්ලා මේ මොකක් හරි කරගන්න කියලා බයිපාස් එකක් කරගන්න කියලා දේහය විසින් අපිට සපයන සංඥාවක් විදිහට අපිට ගණන් ගන්න පුළුවන් මේ ඇන්ජයිනා කියන තත්ත්වය. හරි. ඒතර මේ අධික වේදනාවක් ඇති කරනවා. ඒකත් ගොඩක් වෙලාවට මේ වේදනාව එනවා. කාටරි අපි හෘදයාබාධයක් කියනවනේ. ඒතර ඒ හෘදයාබාධයක් ඇති වෙන්න කලින් ගොඩක් වෙලාවට මේ ඇන්ජයිනා කියන තත්ත්වයක් එනවා. ඒතර ඒ ආපු ගමන්ම හරි ටක් ගාලා ගිහිල්ලා ඒ අවශ්‍ය ඔපරේෂන් කටයුතු මොනවා හරි කරගන්න ඕනේ. නැත්නම් සමහරව ඇන්ජයිනා එක එනවා ඊට පස්සේ ඒක අඩු වෙලා යනවා. හරි. මේ වගේ තත්ත්වයක් ආපුවම ඇන්ජයිනා එකක් එනවා. ඊට පස්සේ ලොකු වේදනාවක්. නමුත් ඒක ඊට පස්සේ ඒකෙන් අඩු වෙලා යනවා. දැන් හරි කියලා ඊට පස්සේ නිකන් හිටියොත් අන්න ආපහු එන තත්ත්වෙට වළක්වන්න බැරි තත්ත්වයක් එනවා. හොඳ වෙන්නේ නැති තත්ත්වයක් එන්න පුළුවන් ඊළඟ පාර. ඒ නිසා මේකක් ආපු ගමන් ටක් ගාලා ගිහිල්ලා ඒ ප්‍රතිකාර කරගන්න අවශ්‍යයි. එහෙම නැති වුණොත් හෘදයාබාධ එනවා. ඒ ඇවිල්ලා මේක අවහිර වීම දරුණු වෙලා හෘදේ එක්තරා ප්‍රදේශයකටම ඒ රුධිර සැපයීම අඩාල වෙලා ඒ හෘදේ ප්‍රදේශයේම අකර්මණ්‍ය වෙලා යන්න පුළුවන්. මේකට කියනවා මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් කියලා. මයෝකාඩියල් ඉන්ෆාක්ෂන්. මේක තමයි අපි වෙන විදිහකින් කියනවා නම් හෘදයාබාධ කියලා හඳුන්වන්නේ. ගොඩක් වෙලාවට ඔකෙන් හෘදේ කොටසක් සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වීම සිද්ධ වෙනවා. දැන් මේක ගොඩක් වෙලාවට මරණය ගෙනෙන්න හේතු වෙනවා. හරි. ගොඩක් අය හදිසි මරණ වෙන්නේ මේ හෘදයාබාධ තුලින්. මොකද හෘදය නවතුනවා කියන්නේ ලොකු හානියක් දේහය තුළට අනිත් පටක වලට ඇති වෙනවා. මොකද රුධිර සැපයීම අඩාල වීම නිසා. විශේෂයෙන්ම මොළය, සුෂුම්නා වගේ ප්‍රධාන අවයව වලට. මේ වගේ තත්ත්වයක් ඇති වුණාම කරන්නේ මොකද්ද? බයිපාස් කරනවා. හරි. මාර්ගය මාරු කරනවා. හරි. මේම වෙන ශිරාවක් වගේ දාලා මම ඒක වෙන මාර්ගයකින් ඒ රුධිරය යන්න සලස්සනවා. ඒතර ගියේ කින නේද? දැන් මෙහෙම තිබ්බ නාලයට මෙතනින් බයිපාස් එකක් දානවා. එතකොට මොකද වෙන්නේ? මෙහෙන් ආපු රුධිරය දැන් මේ හරහා ගිහිල්ලා ඔහම යනවා. එහෙම කරගන්න පුළුවන්. ඉතින් සමහරවිට බයිපාස් 4ක් විතර කරන්න වෙනවා. ඒ තරමට මේවා තැම්පත් වෙලා හරි. එහෙම වෙනවා. හරි. ඒතර ඔය කරුණු ටිකත් එක්ක ඒ ටික ඉවරයි. ඊට පස්සේ අවසානයේ තියෙනවා ආඝාතය. මේක සරල දෙයක් කියන්න තියෙන්නේ. ආඝාතය කියන්නේ දැන් මෙතෙන්දී උනේ කිරීටක දමනය අවහිර වීමනේ. කිරීටක දමනය අවහිර වීම. දැන් මේ ආඝාතයේදී වෙන්නේ මොකද්ද? මොළයට සපයන. මේ වගේම තියෙනවානේ දැන් මොළයට රුධිර සපයන මොළයට ඒ අදාළ දමනිසා කේශනාලිකා ඒවා අවහිර වෙනවා. ඒකටත් මේ කොලෙස්ටරෝල් තැන්පත් වීම ඒ වගේ තත්ත්ව තමයි තියෙන ප්‍රධාන වශයෙන්. ඒ නිසා මොළයට මේ රුධිර සපයන දමනී ආදී අවහිර වීම නිසා ආඝාතය හට ගන්නවා. මේක අංශ භාගය කියලා කියනවා. එතකොට වෙන්නේ මොළයේ පටක මැරීම. මොළයේ පටක මිය යාම. ඒකෙන් සමහරක් වෙලාවට ශරීරයේ විවිධ අංගෝපාංග පණ නැතුව යාම ඒ වගේ තත්ත්වයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ මරණය දක්වා එකක් යන්න පුළුවන් තත්ත්වයක් ආඝාතය කියන්නේ. හරි. අංශ භාගය කියලා කියන්නේ ඒක තමයි. හොඳයි. ඒ අනුව එතනින් ඒ කොටස මේ වීඩියෝ එකට අදාළ පාර්ට් එක ඔය දේවල් ටිකෙන් ඉවර වෙනවා. මේ වීඩියෝ එකේ අපි කතා කරේ පටන් ගත්තේ කොහෙන්ද? සන්නයන පද්ධතියෙන්. සන්නයන පද්ධතියෙන් පටන් අරගෙන ඊට පස්සේ චක්‍රය මේකදී කතා කරා. ඊට පස්සේ විද්‍යුත් කාන්තික රේඛනය කතා කරා. ඊට පස්සේ රුධිර පීඩනය. ඔන්න ඔය කරුණු ටිකෙන් සමන්විතයි මේ වීඩියෝ එක. එහෙනම් ඊළඟට අපව තවත් සංසරණයේ තව ඉවර නැහැ. සංසරණයේ තව කොටසක් තියෙනවා. ඒ කොටසින් හම් වෙනකන් සියලු දෙනාටම we'll go through the wastelands, through the highways, and on we'll go. Finding life alone.